බලය පාලකයා දූෂණය කරයි අධික බලය පාලකයා අධික ලෙස දූෂණය කරයි කියලා කිව්වන ඇරිස්ටෝටල් ඉතිහාසයේදී. ඒ කතාව තමයි නැවත වතාවක්ම අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. සහ අර මිහිඳු මහමුදුරෝ දේවානම්පියතිස්ස රජතුමන්ට කිව්ව කතන්දරේ අපේ පාලකයෝ දේශපාලඥයෝ හැමෝම තම තමන්ගේ කාමරවල තම තමන්ගේ වාහනේ ගෙදර ලොකුවට ගහලා තියාගන්න ඕනේ කියන කාරණේත් මට මේ වෙලාවේ කියන්න සිද්ධ වෙනවා. මොකද හේතුව දැන් ඔය ගරු අධිකරණ අඩුම තරමේ ගමගේ මහත්මයා මේ අධිකරණ පද්ධතිය මේහා ශක්තිමත්ව තියෙන හින්දා තමයි දැනට හරි ලංකාවේ ගොඩක් දේවල් ආරක්ෂා වෙලා තියෙන. ඇත්තම කාරණේ ගත්තොත් මේ ඇත්තෙන්ම භෞතික සංවර්ධන සැලසුම මේ සැලැස්ම තුළ ඉතාම පැහැදිලිව කියනවා ජාතික භෞතික සංවර්ධන සැලැස්මේ ඉතාම පැහැදිලිව කියනවා අනාගත ලංකාව මෙන්න මේ සංවර්ධන ප්‍රදේශ පහ සඳහා තමයි සංවර්ධන කේන්ද්‍රගත වෙන්නේ කියලා. මේක කේන්ද්‍රගත වීම තුළ ඇතිවෙන දේවල් අද අපිට ඉතාම පැහැදිලි. මම මුලිමුත් කිව්වා හම්බන්තොට සංවර්ධන ප්‍රවේශය තුළ ලංකාවේ වර්තමාන වනහරණ වේගයේ වැඩිම දිස්ත්‍රික්කයේ බවට හම්බන්තොට පත් වෙලා අවසానයි. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදයේ සමගයි රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ගෙන එන සති අග දේශපාලන හමුව ජනතාවගේ දේශපාලන කියවීම වඩා පුළුල් තැනකට ගෙන යාමට එහෙමත් නැත්නම් ඔවුන්ගේ දේශපාලන කියවීම දියුණු කිරීම සඳහා අපි මේ සංවාදය ජනගත කරනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන රට වටේ සිටින බොහෝ දෙනා අපට ප්‍රතිචාර දක්වනවා. සමාජ මාධ්‍ය ඔස්සේත් අපිව ආමන්ත්‍රණය කරනවා. ආදරණීය ඔබට රට ආදරය කරන සියලු දෙනාටම අපි හිසනම ආචාර කරනවා. අපේ සංවාද පිළිබඳව බොහෝ ධනාත්මකව සාධනීය මට්ටමේ ඔබ අදහස් අපට රැගෙන එනවා. ඒ නිසාම අපි සංවාද අපේ හොඳ යහපත් දිශාවකට අරගෙන යන්න ඒ ඔස්සේ මහජනයාගේ සංවාදය වඩා සක්‍රිය තැනකට ගෙනෙන්නට පවතින දේශපාලන ප්‍රතිපත්ති ජනතාවට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය ජනබලය නිර්මාණය කරන්න අපි නිරන්තරව විශ්වාස කරන්නේ. අපි උත්සාහ කරන්නේ ආණ්ඩු පෙරලීමට නෙවෙයි ජන මනස පරිවර්තනය කිරීමට, ජන මනස පෙරලීමට. ඔවුන්ගේ මනෝභාවයන්, දේශපාලන මනෝභාවයන් ඊට වඩා දියුණු දේශපාලන ක්‍රියාකාරීත්වයක් දක්වා ආධාරකරුවාගෙන් පුරවැසියා දක්වා ඔහුගේ භූමිකාව මාරු කිරීමට, වෙනස් කිරීමට අපි නිරන්තරව කටයුතු කරනවා. හිතතුනි දැන් මේ කාරණය ඔස්සේ කතා බහ කරනකොට අපි අලුත් ආණ්ඩුවක්, අලුත් ජනාධිපතිවරයෙක් දැන් ක්‍රමයෙන් පරණ වෙමින් යනවා. ජනතාව බලාගෙන ඉන්නවා රට යන අත පිළිබඳව, රට යන අත කොහෙටද, කොයිවටද. නමුත් වසංගතයකින් තවදුරටත් අපිව පීඩාවට පත් කරනවා. ස්වභාවික විපත් පිළිබඳව යම් හෝඩුවාවල් ලැබෙනවා. කෙසේ වී නමුත් සාමාන්‍ය පුරවැසියාට අවශ්‍ය වන්නේ බොහොම සන්තෝෂයෙන් හෙට දවස ගෙවන්න පුළුවන් වටපිටාවක්, බියෙන් සැකෙන් තොරව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාවක්. ඒ වටපිටාව සකස් කිරීමේදී දේශපාලඥයා, දේශපාලන කණ්ඩායම් සතු, රජය සතු, ආණ්ඩු සතු වගකීම් වලින් ඒ අයට පලා යන්න බෑ. මේ නිසා ජනතාව වඩා සංවේදීව කටයුතු කළ යුතුයි තමන්ට අවශ්‍ය දේශපාලන පරිසරය නිර්මාණය කර ගැනීමට. මේ නිසා අපි විවිධ ගැටලු පිළිබඳව විවිධ මානයේ සාකච්ඡා ඔබට අරගෙන එනවා. අපි අද දවසේ කල්පනා කළා ටිකක් පසුගිය කාලේ මතුවෙමින් යට යමින් තිබූ ප්‍රශ්නයක් මතුපිට ඇදලා ගන්න. ඔබ දන්නවා අනාදිමත් කාලයක ඉඳලා මනුෂ්‍යයා බොහොම වෙහෙස මහන්සි වී මේ තමන්ගේ වනාවරණයේ පොළොව, ජලය, මහා පොළොව මේ පරිසර පද්ධතියට ආදරය කරමින් රැකගත්තා. නමුත් මෑත කාලයේ සංවර්ධනයේ ඇතැම් ඉලක්ක පූර්ණය කර ගැනීම සඳහා යෑමේදී වනාන්තර ජීවිත පූජා කරලා තියෙනවා. අපේ අසිරිමත් වන අඩවි ටිකට මොනවද වෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් ජාත්‍යන්තර ගිවිසුම් හරහා බොහෝ අය සැක පහළ කරමින් තිබුණා අපේ වනාන්තරවලට මොකද වෙන්නේ කියලා. ඉතිහාසයේ ඇති වුණු වනාන්තර සම්බන්ධ කතා බහ බොහොමයක් තිබුණා. විල්පත්තු ප්‍රශ්නය, තව පැත්තකින් අභය භූමි සහ අනිකුත් වන අඩවිවලට සිදුවෙන දේවල් මේවා සම්බන්ධව ඒකාබද්ධ පුළුල් සාකච්ඡාවක් රටේ ඇති විය යුතුයි. ඊට වඩා පරිසර සංවේදී මිනිසුන්, නායකයන්, පාලකයන් බිහි කරගත යුතුයි. එහෙම නැති වුණොත් අපිට හුස්ම ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හිතුවනේ මේ කාරණේ පදනම් කරගෙන අපි අද සාකච්ඡාවක් දිශාගත කරනවා, ඔබට ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. වන සංරක්ෂණය හා සංවර්ධන ගැටලු. සංවර්ධනයේ නාමයෙන් තමයි බොහෝ වෙලාවට මේ ඉඩම් පරිහරණය, වනාන්තර පරිහරණය, මේ භූමිය පරිහරණය කරන්නට පැවති ආණ්ඩු සහ රජය මැදිහත් වෙලා කටයුතු කරමින් ඉන්නේ. මේකට ජාත්‍යන්තර ඇතපෙවීම පවා සිද්ධ වෙන්නේ මේ සංවර්ධනයේ නාමයෙන්. මේ මෑයෙන් සිදුවන විනාශයන් වළක්වා ගැනීමට කටයුතු කිරීම
ඊට ඥාන සම්පාදනයේ මාධ්‍යයකට වගකීමක් තියෙනවා. අද මේ සංවාදය පෝෂණය කරන්න වන සංරක්ෂණය හා සංවර්ධන ගැටලු පිළිබඳව කතා බහ කිරීමේ සංවාදය පෝෂණය කරන්න අපි නෛතික පදනම හා ඒ පසුබිම කතා කරන්න අපි ආරාධනා කරා මේ සම්බන්ධව ප්‍රවීණ නීතිඥයෙකුට නීතිඥ චන්දන උඩගෙදර මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ආයිබෝන් කියලා පිළිගන්නවා සංවාදයට. එතකම අපි ප්‍රවීණ පරිසරවේදියෙකුට ආරාධනා කරා මේ සම්බන්ධව කතා බහ කරන්න. පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්නවා ඔබ ආයිබෝන් කියලා සංවාද මණ්ඩපයට. අපි ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා දවස තුළ මේ පරිසරය සම්බන්ධව සිවිල් ක්‍රියාකාරිකයන් සම්බන්ධ කරගන්න කීප දෙනෙක් එක්ක එක්කම තවත් නීතිමය පදනම් තියෙන කීප දෙනෙක් දුරකථන ඔස්සේ සජීවීව සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා. හිතුතුනි මම කැමති සංවාදයේ ආරම්භය බාර ගන්න නීතිඥ චන්දන උඩගෙදර මහත්මයාට. දැන් රටක දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රමුඛ වෙනවා සංවර්ධනය සඳහා. එම ප්‍රතිපත්තිම පරිසර සංරක්ෂණයටත් ප්‍රමුඛ වෙනවා. මෙහි පොදු නෛතික පදනම සකස් වෙන්නේ කොහොමද? ආරම්භ වෙන්නේ කොහොමද? පදනම සකස් වෙන්නේ රටක? ඔව් මෙහෙමයි. ගමගේ මහත්මයා මම ආරම්භයක් විදිහටම සාකච්ඡා පටන් ගද්දිම මතක් කරන්න කැමති මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමන්ට කියපු කතාව ඉතිහාසයක තියෙනවා. මිහිඳු මහ හාමුදුරුවෝ දේශනා කරා මේ භූමිය මේ මහ පොළව මිනිස්සුන්ට සත්තුන්ට නිදහසේ ගමන් කිරීමට අයිති තියෙනවා. රටක පාලකයා වන ඔබතුමා මෙහි අයිතිකරු නෙවෙයි මෙහි බාරකරු විදිහට කටයුතු කළ යුතුයි කියන කාරණේ. ඔව්. ඔන්න ඔය මිහිඳු මහා හිමියන් දේශනා කරපු මේ කොටස ඊටාම කීර්තිමත් විනිශ්චයකාරයෙක් වෙලා හිටපු අපේ සී.ජී. වීරමන්ත්‍රී ගරු විනිසුරුතුමන් අන්තර්ජාතික නඩු තීන්දුවකදීත් මේ කොටස උපුටලා දක්වනවා. එතකොට ගමගේ මහත්මයා ලංකාව බුදුදහමින් පෝෂණය වෙච්ච රටක් විදිහට ඒ වගේ පරිසරයත් එක්ක සාකච්ඡා කරපු ඉතිහාසයක් එක්ක කතා කරන රටක ඉතිහාසයක් අපිට තිබ්බා. හැබැයි අපි දැන් වර්තමාන තලයට අවිලා බලනකොට පරිසරය සම්බන්ධයෙන් තිබෙන මේ නීති රීති වල තිබෙන ව්‍යාකූලතාවය ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් මේකට සම්පාදනය කරපු යම් නීති රීතිත් එක්ක. මොකද හේතුව මේක තිබෙන ඉතිහාසෙත් එක්ක බලනකොට ගමගේ මහත්මයා ඉංග්‍රීසි ජාතීන් බටහිර ජාතිකයන් මේ ඉඩම් වලට අදාළ අනපනත් ටික හැදුවේ ඒගොල්ලොන්ගේ ආර්ථික කටයුතු ටික සාධාරණී කරගන්න මිසක් මේ තියෙන වනගණත්වයේ මේ තියෙන ඉඩම් සම්බන්ධයෙන් අර්ථලාභී විදිහට හොඳ ආර්ථික සැලසුමක් ඇතුව නෙවෙයි. හැබැයි අපිට වෙලා තියෙන කාරණේ විශේෂයෙන්ම බටහිර ජාතිකයන් විසින් මුල් කාලේ සංවර්ධනය කරපු මේ නීති රීති ටිකම සංශෝධනය කර අපි ඉස්සරහට යනවා මිසක් අපි රටට ගැළපෙන තිරසාර ආර්ථික සංවර්ධනයකට උචිත වන නීතියක් අපි ස්ථාපිත කරන්න උත්සාහ කරන්නේ නැද්ද කියන එකේ බරපතල ගැටලුවක් තිබෙනවා. ඔව්. මොකද හේතුව අපි දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ අපේ තියෙන උත්තරීතර නීතිය. එතකොට ගමගේ මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියලා තියෙන කාරණයක් තමයි රජය පරිසරය සුරක්ෂිත කොට සංවර්ධනය කිරීමේ වගකීම රජයේ දැරිය යුතුයි කියන කාරණේ. හැබැයි ගමගේ මහත්මයා අපි ආර්ථික සංවර්ධනය ගැන කතා කරද්දී තිරසාර ආර්ථික සංවර්ධනයක් ගැන කතා කරනවද කියන එකේ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අපි ඔබතුමත් එක්කත් මීට කලින් සාකච්ඡා කරලා තිබෙනවා අපිටත් බරපතල ගැටලු සහ කලකිරීම තිබෙනවා යම් කාරණා සම්බන්ධයෙන්. අපි ප්‍රතිපත්තිමය වශයෙන් අපි පෝසත් ජාතියක්ද? සමහර ප්‍රතිපත්ති තිබෙන ගමගේ මහත්මයා අවුරුදු 5 ප්‍රතිපත්ති තිබෙන්නේ. ආණ්ඩුව මාරු වෙනවද ප්‍රතිපත්ති වෙනස් වෙනවා. සමහර ප්‍රතිපත්ති තිබෙනවා අවුරුද්දයි 2යි. අදාළ ඇමතිවරයා මාරු වෙනවද ප්‍රතිපත්ති මාරු වෙනවා. එවන් කිටිකාලීන දර්ශනයක් නැති ප්‍රතිපත්තිත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් තියෙයිද තිරසාර ආර්ථික සංවර්ධනයක් මේ යන ගමනත් එක්ක? මේ වර්තමාන මේ පවතින රජයටත් එක්කද ඔය විවේචනය ගේන්නේ? පැහැදිලිවම මේ වර්තමාන රජයටත් එක්ක තමයි. මොකද හේතුව 1940 දශකයේ බලනකොට සිංගප්පූරුව ලෝකයේ තුන්වෙනි ලෝකේ රටක්. ලී කුවන් යූ සරසවියේ පීඨාධිපති විදියට හිටපු මහාචාර්යතුමා ප්‍රධාන කාරණා 3ක් කියනවා කොහොමද සිංගප්පූරුව දිනු වුණේ කියන කාරණේ සම්බන්ධයෙන්. එතුමා 1940 දශකයේ ඉපදිලා මේ වෙනකන් තාම ජීවිතුන් අතර ඉන්නවා. ඔහු කියනවා මගේ ජීවිත කාලය තුල සිංගප්පූරුව තුන්වෙනි ලෝකේ රටක ඉඳලා දියුණු රටක් වෙන්න මම එයාගේ ජීවිත කාලෙදී අත්දැකගෙන කාරණේ. එතුමන් මතු කරන කාරණා තුනෙන් කාරණා දෙකක් මම මතු කරන්න කැමතියි. එක කාරණයක් තමයි නිවැරදි පුද්ගලයන්ට දක්ෂතාවයේ තියෙන පුද්ගලයන්ට පරිපාලන කටයුතු බාර දීම. දෙවෙනි කාරණේ එතුමන්ගේ කාරණේදී තුන්වෙනි කාරණේක අමාරුම කාරණේ
දේශපාලඥයින් අවංක යුතුයි කියන කාරණේ. ඔය කාරණා දෙක සිංගප්පූරු දියුණුවේ කාරණා තුනකින් දෙකක් විදිහට තුමන් මතු කරනවා. අපි කල්පනා කරලා බැලුවොත් ඔය කාරණා දෙක අපේ රටට කොච්චර අදාළ කරගන්න පුළුවන්ද? අපේ සමහර අමාත්‍යාංශවල බාර දීලා තිබෙන පුද්ගලයන් ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ද? සහ වැදගත්ම කාරණේ, අතිශය වැදගත් කාරණේ, දේශපාලඥයින් අවංකද කියන ගැටලුව. සමහර කාරණා සමහර තීන්දුව తీරන අපි ගන්නකොට ගමගේ මහත්මයා අපිට පැහැදිලිව වෘත්තික විදිහට අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ රටේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය ඉදිරි ගමනට අවශ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවයද? එහෙම නැත්නම් කෙටිකාලීන පෞද්ගලිකත්වයේ මත බැඳි වෙච්ච කාරණාද කියන කාර්ය සම්බන්ධ අපිට ගැටලුවක් තිබෙනවා. පුද්ගලික ලාභය. එතකොට ඔය කාරණාත් එක්ක ගමගේ මහත්මයා දැන් අද දවසේ මාතෘකාවේදී මට තේරෙන දෙයක් තමයි මේක ඊටාම සංකීර්ණ විවිධ ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන කාරණා වෙන්න පුළුවන්, දේශපාලන මතවාද ඇති වෙනවා වෙන්න පුළුවන්. ඊටාම සංකීර්ණ කාරණයක් කොහොමද මේ පරිසරයත් ආරක්ෂා කරගෙන තිරසාර සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති හදාගන්න කියන කාරණේ ගැන කතා කරන්නේ. අපි බොහොම යහපත් දිශාවකට සාකච්ඡාව ගෙනියන්නට හිතවත් ඔබගේ සහයෝගී දායකත්වය අපිට ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. විශේෂයෙන්ම අන්තිම මොහොත දක්වා එන කාල සීමාවේදී අපිට ඔක්සිජන් ඛණ්ඩදවායි කියන ඉතාම අසුභවාදී වචන අහන්න ලැබුණා. පසු කාලීනව මේ මෑතකදම ගැටුම් ටික ආපහු අපි විභාග කරලා බැලුවොත් ඒ ගැටුම් ඇතුලේ තියෙන નિසරු වැකි මේවා කල්පනා කරොත් එහෙම ආපහු අතීත මුතුන් මිත්තන් රැකපු මේ වනාන්තර සහ මේ වන සතුන් සහ සියල්ල සම්බන්ධව අපිට තියෙන ලොකු කම්පාවක් තුක කලකිරීමක්. කෙසේ වී නමුත් අපි සංවාදය දියුණු කිරීමෙන් මේ රටේ ජාතික අවශ්‍යතාවය නැත්නම් තිරසාර සංවර්ධනය සඳහා වන මූලික පදනම සකස් කර ගැනීමට අපි බැඳිලා ඉන්නවා. අපි පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහත්මයා ඔබ ළඟට එනවා. දැන් පළමු වටේදී රටක දැන් මේ මොහොතේ අපි දන්නවා ඉතිහාසයෙන් ඉඳන් අපි මේ වනාන්තර සම්බන්ධව ලොකු යුද්ධයක් ආණ්ඩුත් එක්ක කරලා තියෙනවා. මේවා විකුණන්නට ගිය අවස්ථාවලදී, කාබන් වෙළඳාමට ගිය අවස්ථාවලදී සිංහරාජයේ නකල්ස් නමුණුකුල හෝටන් තැන්න වැනි අසිරිමත් වනාඩවි රැක ගැනීමට තාම වෙහෙස දරලා හිටපු සිවිල් සමාජයක් ඇතුලේ ඔබගේ ක්‍රියාදර ශේෂ්ත්‍රයේ විහිදලා තියෙන. දැන් ඔබ හිතන හැටියට මේ මොහොතේ රටේ මේ වනාවරණය සහ වනාන්තරවල වර්තමාන ඇත්ත තත්ත්වය මොන වගේද ඔබගේ අධ්‍යයනවලට අනුව මේ වෙනකොට? අපි මෙන්න මේ විදිහට මුලක් පුරමු. වර්ග කිලෝමීටර් 65610ක් තියෙන ලංකාව ගංගා ද්‍රෝණි 103කින් පෝෂිතයි. මේක හරිම සුවිශේෂ පරිසර පද්ධතියක්. එතකොට මේ පරිසර පද්ධතිය තුළ විහිදිච්ච පාරිසරික සේවාවන් කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි තෙත් කලාපීය පාරිසරික සේවාවන් කියන තෙත් කලාපය. මේක අක්කර හෙක්ටයාර් 15 ලක්ෂයක් ඉක්මවන ප්‍රදේශයක්. අන්තර් කලාපේ හෙක්ටයාර් 8,71,000ක් ඉක්මවන ප්‍රදේශයක්. ඒ වගේම වියලි පළාත කියන්නේ හෙක්ටයාර් 41,71,000ක් ඉක්මවන ප්‍රදේශයක්. එතකොට මෙන්න මේ කියන සුවිශේෂ පරිසර පද්ධතිය තුල වනාන්තරය කියන එක හරිම විශේෂිතයි. මේක අපිට අපේ තියෙන සංඛ්‍යාලේඛනත් එක්ක කතා කරනවා නම් ලංකාවේ මෙන්න මේ විදිහට බෙදලා තියෙනවා මේ කියන ඉඩම් ටික පරිහරණීය රටාවක් විදිහට. ඉදිකිරීම සඳහා සමස්තයක් විදිහට තෙත් කලාපේ 1.1. ඒ වගේම ඒක මේ මධ්‍ය කඳුකරය තුල තියෙන්නේ 0.2ක් විදිහට. වියලි කලාපයක පේනවා 8.3ක් විදිහට. ඒතර මෙන්න මේ වගේ පුංචි නිදර්ශනයක් ගත්තාම අපිට තේරෙනවා සමස්තයක් විදිහට ගත්තාම මුළු රටේම ඉදිකිරීම සඳහා 0.4ක භූමියක් වෙන් වෙලා තියෙනකොට කෘෂිකාර්මික කටයුතු සඳහා 56.9ක් ඒ කියන්නේ 157ක්ම කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් වෙලා තියෙනවා. වනාන්තර සඳහා වෙන් වෙලා තියෙනවායි කියලා දැන් ගණනය කරන්නේ 127යි. එතකොට ඒ 127 තුලත් ගණනයේදී අපි බොහෝ වෙලාවෙදී විශේෂයෙන්ම උඩරට ගෙවත්ත ඒ වගේම රබර් වගාවන් වගේ දේවලුත් මේ තුලට අන්තර්ගත වෙලා තියෙනවා කියන එකයි අපේ විශ්වාසය. අපේ ඉතිහාසයෙන් නම් තිබුණු සංවර්ධන උපාය මාර්ග විවිධ රාජ්‍යයන් රජයේ විවිධ ආණ්ඩු යටතේ පැවති ඇතැම් සංවර්ධන උපාය මාර්ග සැලසුම් බොහොමයක් තිබුණා. මේ වගේ නැත්තරම පරිසරයට විශේෂයෙන් වනාන්තර වලට සිදුුනේ මේ
යහපතක්ද අයහපතක්ද ඓතිහාසිකව සලකා බැලීමේදී ඓතිහාසිකව සලකලා බලනකොට වනාන්තර පද්ධතිය සමග කටයුතු කරනවා කියන එක එහෙම නැත්නම් සහජීවණයෙන් කටයුතු කරනවා කියන එක අපේ 1505ට එහා පැත්තේ එහෙම නැත්නම් අපේ ඒ විදේශීය ආක්‍රමණ වලට එහා ගිය තැන්වලදී අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. වනාන්තරයේ සමග සහජීවණයෙන් කටයුතු කරනවා කියන කාරණාව. ඒකට පුංචි උදාහරණයක් කියන්නම් මේ වැව් කියන පරිසර පද්ධතිය. මේ වැව කියන එක බොහෝ වෙලාවෙදී වතුර පිරුණේ මාස් වැස්සට. එතකොට යල් වැස්සට වැව කියන එකට වතුර පිරුණේ නැහැ. මේ ඊයේ පෙරේදා මම මේ ශේෂ්ඨයේ ඉන්න විෂය ප්‍රමාණකින් කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් කරනකොට ඔවුන් හරි ලස්සන කතාවක් කිව්වා. කවුඩුල්ල වනාන්තරය. කවුඩුල්ල වනාන්තරය සහ වැව් තාවුල ආශ්‍රිතව සාමාන්‍යයෙන් අලි ඇතුන් 400කට පමණ මේ වතුර මේ වැවේ වතුර අඩු වුණයින් පස්සේ අවශ්‍ය පෝෂක ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. හැබැයි වැවේ වතුර දවස් 360 පාම පිරුණොත් මේ අලින්ගේ පෝෂක ප්‍රදේශයට මොකද්ද වෙන්නේ? මෙන්න මේ සංවර්ධනයේ තියෙන එක ගැටලුවක්. මෙන්න මේවා ගැන අපිට හිතන්න වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම දැන් මධ්‍ය කඳුකරය අතිවිශාල විදියට කෘෂිකාර්මික ප්‍රදේශයක් බවට පරිවර්තනය වුණා මේ සුදු අධිරාජ්‍යන්ගේ ක්‍රියාවලින් එක්ක. එතකොට මේ මධ්‍ය කඳුකරයේ තිබුණේ සැබෑ වූ වනාන්තර පද්ධතියක්. දැන් අපි කවුරුත් දන්නවා මේ රොජ කියන සුදු වැවිලිකරුවා දඩයක් කරුවා 10ක් ඉක්ම වූ ප්‍රමාණයක් නුවරඑළිය ප්‍රදේශයේදී අලින්ට වෙඩි තිබ්බා. එහෙනම් අලින් 10කට වැඩි ප්‍රමාණයකට වෙඩි තිබ්බයි කියන්නේ මොනතරම් පාරිසරික සේවාවන් වලින් අග්‍රගණ්‍ය වූ පරිසර පද්ධතියක් එතන තියෙන්න. ඔව් දැන් ඇත්තටම ඒ ඉතිහාස කතා බොහොමයක් තියෙනවා. හැබැයි දැන් අපි දන්නවා ආපහු අපි නිදහස හම්බෙලා නිදහසෙන් පස්සේ අපි මේ රට කිසියම් දිශාවකට ගෙනෙන්න විශාල ආණ්ඩු ගණනක් පත් කරගත්තනේ, බර ගණනක් පත් කරගත්තනේ, නායකයෝ බර ගණනක් පත් කරගත්තනේ. අපිට දැන් මේ ඉතිහාසයේ කොහොමත් ඒ විදිහටම තියෙනවා. ඒ ඉතිහාස කතා කරනවා කියලා අපිට ආයේ සෙතක් වෙන්නේ නැහැ. නමුත් මේ තියෙන දේශපාලන ප්‍රතිපත්ති ටික හෙට මෙහෙට කරගන්න අපි මේ සාකච්ඡාව ගෙනියන්නේ. දැන් මේ පහුගිය ආණ්ඩු ඊටාම මෑත කාලයේදී තීරණාත්මකව බලපාපු කාරණා මොනවද? මේ සංවර්ධනයේ මුවාවෙන් අපේ වනාන්තර වල සිදු වූ විනාශයන් මොන වගේද? 40 න් පස්සේ ගත්තාම මේ සංවර්ධනය කියන ක්‍රියාදාමය තුළ වනාන්තර පද්ධතියේ විශාල විනාශයක් අත්පත් වුණා. ප්‍රධානතම එක වෙනවා මේ මුල්ම කාලයන් තුළදී විශේෂයෙන් දේශනායක අග්‍රාමාත්‍යතුමන්ගේ කාලයන් තුළදී විශේෂයෙන් ජනපද ආරම්භ කිරීමත් සමග මේ වනාන්තර පද්ධතියට ප්‍රධානම බාධක එල්ල වුණා. ඒකට උදාහරණයක් විදිහට අපිට මේ නුවර කලාවියම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. මඩින් 5යි ගොඩින් 3යි දීපු ඒ සිද්ධියත් එක්ක වනාන්තර පද්ධතිය තමයි අපිට අහිමි වුණේ. හැබැයි එතන වෙනත් පරිසර පද්ධතියක් ඇති වුණා මිනිස්සයා මුල් කරගත්ත. ඒ වගේම 77න් පස්සේ නැත්නම් 78 කඩිනම් මහවැලි ව්‍යාපෘතියත් එක්ක ලංකාවේ තිබුණ වනාන්තර පද්ධතිය අක්කර ලක්ෂ ගාණක් වනාන්තරයෙන් අහිමි වුණා. හැබැයි සංවර්ධනය කියන තේමාව තුළ නව ජනපද සහ ජලාශ මම්මාවත් මේ සියලු දේවල් මේක තුළ නිර්මාණය වුණා. අවසාන වකවානුව වෙනකොට මේ පහුගිය කාලේ වෙනකොට මොරගහකන්ද කළුකංග ජලාශය වෙනුවෙන් විතරක් මාතලේ දිස්ත්‍රික්කයේ මේ වස්ගමුව සහ දුම්බර වනපෙතට ආශ්‍රිතව තිබුණ ඒ වනාන්තර අක්කර 11000ක් එලිපෙහෙලි වුණා. හැබැයි මේවා සංවර්ධනය සඳහා කියලා තමයි අපි නම් කරන්නේ. ඒත් එක්කම දැන් හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තම ලංකාවේ වනහරණ වේගය 23%ක් විතර අත්පත් කරගෙන තියෙනවා. මේ මොකද්ද? සංවර්ධනය සඳහා තමයි මේ වනහරණයන් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය ගත්තාම ඒක 17%ක් විතර වගේ වෙනවා. මේක පුත්තලම දිස්ත්‍රික්කය ගත්තාම ඒක 16%ක් වගේ වෙනවා. මේ වගේ හැම දිස්ත්‍රික්කයක් තුළම මේ මෑත කාලීනව වනහරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ අර සංවර්ධනය කියන තේමාව තුළ ඉඳලා. හැබැයි ඒ සංවර්ධනය මීට පෙරින් කතා කරපු අපේ නීතිඥ මහත්මයා කතා කරපු ඒ තිරසර සංවර්ධනයේද කියන එක පිළිබඳව අපිට ඊටාම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. වනහරණයක් වෙනවනම් දැන් අපි චන්ද්‍ර මහත්මයා දැන් මේක නීති නැද්ද? දැන් වනාන්තර සම්බන්ධ දැන් අපි සාමාන්‍ය දන්න කෙනෙක් තමයි මේ සාමාන්‍ය කෙනෙකුට උදුළු මිටක්වත් කපා ගන්න බෑ. පොඩි ගහක් කැපුවොත් මේ අපි දන්නවා නීතියෙන් රැහැට හසු වෙනවා. මේ බුදු තත්ත්වයක් තිබෙද්දී මහ විශාල මෙතුමා කියන ආකාරයට වනාන්තර මේ අහිමි කරලා තියෙනවා රටේ ජනතාවට. ඒකට ඒවට සම්බන්ධ නීති නැද්ද? මොකක්ද ඒ සිද්ධ වුනේ? නීති තිබෙනවා. නීති තිබෙනවා. නමුත් ප්‍රායෝගික ගැටලුව තිබෙන්නේ ගමගේ මහත්මයා රජයක් විදිහට ගන්න ප්‍රතිපත්තිමය තීන්දුව తీරනවලදී
ඒ ප්‍රතිපත්තිමය තීන්දුව තීරණයක් නිවැරදි ක්‍රමවේදය අනුව ගැසට් නිවේදනයක් මගින් වේවා අදාළ විෂය භාර අමාත්‍යවරයා මගින් වේවා නීතිගත කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව හම්බ වෙනවා. එහෙම නැතුව මේ තිබෙන අනපනත් වලට පරිබාහිරව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කරද්දී ඒ අනපනත් මේ ඒවට හානි වෙන විදිහට නෙවෙයි මේ කටයුතු වෙන්නේ. එතන තමයි තිබෙන ගැටලුව තිබෙන්නේ. දැන් සරල කාරණයක් ගත්තොත් එහෙම දැන් විල්පත්තු කාරණේ අපි සාකච්ඡා කරොත් කෙටියෙන් මේ වෙලාවට ඉතර අදාළ නොවුනත් එතනදිත් ඔය අපි දැන් මෑත කාලීනව පරිසර යුක්ති කේන්ද්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඉතාම තීරණාත්මක නඩු තීන්දුවක් අපිට ලැබුණානේ ගරු අභයාචාර්යන්ද කරන විසින්. හැබැයි ඒ මහා පරිමාණයෙන් ඒ කරපු වන සංහාරය ගැන කතා කරද්දිත් අවුරුදු ගාණක් තුල සිද්ධ වෙච්ච ඒ කාර්යයේදීත් අපිට දැන් අධිකරණයටම ගිහිල්ලා තමයි එතන තිබෙච්ච ගැටලු ටික හොයාගන්න පුළුවන් උනේ. එතකොට තිබෙන කාරණේ තමයි ඍජුවම දේශපාලන අතපැවීම් මත මේ අදාළ තිබෙන නීති රීති යම් යම් ආකාරවලට වෙනස් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කාරණා විදිහට සිද්ධ කර ගැනීම තමයි තියෙන ප්‍රායෝගික ගැටලුව. හැබැයි ගමගේ මහත්ම අපි වරදවා තේරුම් ගත යුතු නැහැ. විශේෂයෙන්ම විෂය භාර අමාත්‍යවරයාට පැවරෙන අතිවිශාල බලතලත් එක්ක ඔහුට පුළුවන්කම තිබෙනවා තිබෙන නීතිය යටතේ ඔහුට යම් යම් කාරණා සම්බන්ධයෙන් අනුනීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. දැන් ඔබතුමා අපි සමස්ත මාතෘකාවෙත් තිබෙන ගැටලුව තමයි මේ කාරණා ටික කොහොමද තුලනය කරගන්නේ කියන කාරණේ. මොකද අපි තිරසාර ආර්ථික සංවර්ධනයක් ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම පරිසරය කියන සාධකයට අංකකයේ වැදගත්කමක් දෙන්නම වෙනවා. මොකද අපි තාමත් අපි ලංකාව ගැන කතා කරද්දී කෘෂි කර්මාන්තයේ මත ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාමාර්ග ටික සිද්ධ වෙන රටක්නේ. ඒතර මෙතනදී අපිට පරිසරයට තිබෙන වැදගත්කම අපිට අමතක කරලා අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි ගැටලුව තිබෙන්නේ තව කෝණකින් මේ ප්‍රශ්න දිහා බලනකොට ඔබතුමා මතු කරපු කාරණේ නීතිය ක්‍රියාත්මක වෙනකොට මම මේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන කාරණේදී මම මේ කතා කරන්නේ අධිකරණය සම්බන්ධයෙන් නෙවෙයි අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව නෙවෙයි අධිකරණයට යනකන් තව ආයතන ගණනාවක් තිබෙනවා පොලිසිය වෙන්න පුළුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් වනජීවී කාර්යාලය වෙන්න පුළුවන් ඒ ආයතනවල තිබෙන යම් ක්‍රියාකාරීත්වවල ගැටලු එහෙම නැත්නම් දේශපාලන මැදිහත් වීම මත ඒගොල්ලොන්ට සමහරලාට අඩියක් පස්සට ගන්න වෙන පුළුවන් ඔන්න ඔය වගේ තත්ත්වත් එක්ක කොහොමද මේ කාරණේට සම්බන්ධයෙන් හොඳ උත්තරයක් නැත්නම් හැමෝටම පිළිගත හැකි යාන්ත්‍රණයක් හදාගන්නේ කොහොමද කියන ගැටලුව තාමත් තිබෙනවා. ඒතර ඔබතුමා මතු කරපු ඍජු ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරය තමයි මහා පරිමාණ ආර්ථික සංවර්ධන කටයුතු සිද්ධ වෙනකොට අදාළ විෂය භාර අමාත්‍යවරයා එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නකොට අපිට මේ තිබෙන නීති රීති වෙනස් කරලා ඒ අදාළ කාරණේ කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඔව් දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් රටක වැලි ගන්න උනහම මේකට අවශ්‍ය ප්‍රතිපත්තිය හදනවා නම් ගස් කපා ගන්න උනහම මේකට අවශ්‍ය වුණා ප්‍රතිපත්තියක් හදනවා නම් ඒවා ආපහු ගත්තාම මේ පොදු තත්ත්වයක් තියෙනනේ පොදු තත්ත්වය ඔබ කිව්වා තිරසාර සංවර්ධනයේ මූලික අභිලාෂය පරිසර සංරක්ෂණය කරමින් ඉදිරියට යාම නම් පරිසර සංවේදී භාවය නම් අපි දන්න ආකාරයෙන් තිරසාර සංවර්ධනයේ පළවෙනි මූලධර්මයයි. ඒතර පරිසර සංවේදීකම පරිසර හිතකාමී භාව කියන කාරණේ අපිට මගහැරවල සංවර්ධන ඉලක්කයන් පූර්ණ කරගන්න බෑ. නමුත් අද සංවර්ධනය උපාය මාර්ග සැලසුම් නිර්මාණය කිරීමේදී මෑත යුගයේ ආපු ගැටලු කීපයක් අපි විභාග කරලා බැලීමේදී අපිට පැහැදිලිව පේනවා මේ සංවර්ධනයේද පරිසරයේද මේක අපි මේ තියාගන්නවද මේ කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ දිහා බලීමේදී අපිට ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණය පිළිබඳව විවිධ ඉඩම් පරිහරණය පිළිබඳ ඉඩම් ප්‍රසංස්කරණය සම්බන්ධව දිගින් දිගටම අර්බුද රැසක් පැවතුණා. ඉතිහාසයේ ඉඳලම ලංකාවේ භූමි පරිහරණය පිළිබඳ ඉඩම් පරිහරණය පිළිබඳ යම් අලිඛිත ව්‍යවස්ථාවන් තිබුණා. පසුව නීති සම්පාදනයෙන් පස්සේ නීතිමය තත්ත්වයන් නිර්මාණය වුණා. හැබැයි දැන් තියෙන තත්ත්වය ඊට වඩා වෙනස් නීතිමය තත්ත්වයන් තිබියදී වෙනත් දේශපාලන සහ ජාත්‍යන්තර මැදිහත් වීම ඇතුළේ මේ ඉඩම් වෙනත් භාවිතයන් සඳහා යොමු වීමේ සහ යොමු කරවීමේ අවධානම් සහිත තත්ත්වයන් තිබෙනවා. ඒ නිසායි මේ සංවාදය අපි ඊටම සීරුවෙන් අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධව බලන දෘෂ්ටිය අපි වෙනස් අනිත් අයට වඩා වෙනස් මානයකින් බලන්න කියන කාරණය මතක් කරමින් අපි කැමති නිනාද සජීවී සංවාදයේ පළමු විරාමයට ඔබෙන් අවසර ඉල්ල ගන්න. රැඳී සිටින්න අප සමග අපි යන විරාමයෙන් පසු නැවතත් නිනාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ වන සංරක්ෂණය හා සංවර්ධන ගැටලු හැමදාම අපි සංවර්ධන ගැටලුත් එක්ක හැප්පෙනවා. හැබැයි මේ හැප්පෙන හැම වෙලාවකම ගහක් දෙකක් වනාන්තරයක් බිම වැටෙනවා දිවි පුදනවා. ජීවිතේ පූජා කරන වනාන්තරේ මහා රූස්ස ගස්වලටයි පන්න දෙන්න බෑ. ආය නැගිටින්නේ නැහැ. වසර ගානාවක් යනවා වනාන්තරයක් හැදෙන්න. හැබැයි මේ වනාන්තරයකින් කරපු සේවාව ආපහු කර්මාන්ශාලාවක් දාලා කරගන්න බෑ. විදේශ විනිමය ගෙන්න ගත්තා කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට පාර වැරදුනාදෝ කියලා හිතෙනවා ඉතිහාසයේ ඉඳලා.
ජයතිස්ස මහත්මයා අපිට තිබුණා පසුගිය කාලේ වනාන්තර සම්බන්ධව පසුගිය රජයන් සමයේම මේ රජයට එන්න කලින් මම ඉතිහාසයේ පොඩ්ඩක් මතක් කරගත්තොත් දැන් අපිට සංවර්ධනය තිරසාර සංවර්ධන ඔබ කිව් මෙතුමා කිව් තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය බිහිවන්නේ ඊයේ පෙරේදා නෙවෙයි. ඒක 70 දශකයේ කරලයට එන එකක්. නමුත් 70 දශකයේ කරලයට આવත් අපි අද ඉන්න තැන දිහා බලනකොට අපි තාම හිතලවත් නෑ එතෙන්ට මේ එන්න. දැන් පසුගිය සියලුම රජයන් පසුගිය සියලුම ආණ්ඩු විසින් කරපු බොහෝ සංවර්ධන වැඩවලදී උනේ නැද්ද පරිසර හානි? දැන් අපි බොහෝ විට මේ ඇඟිලි ආණ්ඩු විතරක් දැන් බොහෝ දෙනෙක් ඇඟිලි දික් කරන ස්වභාවයක් තියෙනවා. වනාන්තර එළුන්නේ නැද්ද? ක්‍රීඩා පිට්ටනි වෙනුවෙන් වෙනත් වැවිලි වෙනුවෙන් සමාගම් වලට දීම වෙනුවෙන් සංවර්ධන න්‍යාමයෙන් උනේ සංවර්ධනයේ නාමයෙන් උනේ. මොකක්ද කොහොමද මේ පසුබිම හැදුනේ? ඇයි ඒකට නිහඬව හිටියේ පරිසරවේදීන් කය ගැහුවේ නැද්ද? මොකද උනේ? මේක හැමදාකම හැම තැනකම සිද්ධ වෙන සිදුවීමක් කියලා තමයි කියන්න වෙන්නේ. හැම මොහොතකම ලෝකෙත් අපේ රටෙත් මේ මානව සංවර්ධන ක්‍රියාදාමයේ මුල් කරගෙන පරිසරයට තමයි අත ගන්න. විශේෂයෙන්ම වනාන්තර පද්ධතියට. මේ වනාන්තර පද්ධතිය තමයි මේ හැම සංවර්ධනයකටම තියෙන එකම අවකාශය බවට පේන්න තියෙන්නේ. හැබැයි මේක නිවැරදි කළමනාකරණයකින් යුක්තව මේ කටයුත්ත නොකරන එක තමයි ප්‍රධානතම වැරද්ද. අපි දන්නවා දැන් ලංකාවේ ඉඩම් පිළිබඳව කතා කරනකොට 72 අංක 1 කියන පනත තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභා පනත. මේ ඉඩම් කොමිසම් සභා පනතදී මේ අක්කර 50 සීමාව ගෙනාවා. මේ අක්කර 50 සීමාව ගෙනාවෙන් පස්සේ විශාල ඉඩම් ප්‍රමාණයක් රජයේ සතු වෙනවා, විශේෂයෙන්ම වැවිලි සහ වැවිලි නොවන ඉඩම්. මෙන්න මෙතන ඉඳලා මේ ඉඩම් පිළිබඳව ජන සමාජය තුළ වෙනත් ආකල්පයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒක යහපත් නැද්ද? පැත්තක් යහපත්, ඒ වගේම තවත් පැත්තක් තුළ නීති ගරුක නොවිච්ච අයහපතක් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ඊටාම කවුරුත් දන්නා කාරණාවක් තමයි මේ සත ගණන් වලට අක්කර වැලුවේෂන් එකකට ගිහිල්ලා ලංකාවේ ඉඩම් විකිණීම් සිද්ධ වෙච්ච අවස්ථාවන් මේ රටේ වාර්තා වෙනවා. ඒක කියන්නේ මේ ශ්‍රීමාව බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ ඒ කාලේ තමයි මේ ඉඩම් ටික රජ සතුන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට ඒ වගේම 77න් පස්සේ මේ ඉඩම් ටික නැවත වාරයක් ව්‍යවස්ථාපිත දීමනා විදියට සහ ඒ වගේම තව කෙනෙක්ගේ අවශ්‍යතාවයන් සඳහා ඒ අදාළ එවකට බලය පවතින රජයේ ආසන සංවිධායකවරයාගේ මුල් නිර්දේශය මත ඉඩම් විකිණීමේ ක්‍රියාවලියක් නිර්මාණය වුණා. මෙන්න මේ නිර්මාණය වීම තුළ මේ රටේ මේ ඉඩම් පිළිබඳව මහා මංකොල්ලයක් හැදෙනවා. ඒ මංකොල්ලේ තුළ ඇත්තෝ නැත්තෝ කියන හැම කෙනෙක්ම මේකට යම් ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. මෙතන තමයි එක අවස්ථාවක්. ඒ වගේම තමයි සංවර්ධනය කියන ක්‍රියාවලිය තුළ නිරන්තරයෙන්ම සංවර්ධනය කරන්න තියෙන භූමිය දකින්නේ වනාන්තරයක් තුළ, එහෙම නැත්නම් පරිසර පද්ධතියක් තුළ. එතකොට මේ පරිසර පද්ධතිය අනිවාර්යයෙන්ම උඩුයටු කිරීමක් ඒ සංවර්ධන ක්‍රියාදාමයේදී සිදු වෙනවාමයි. නමුත් මේ උඩුයටු කිරීම මිනිසුන්ගේ පැවැත්ම සඳහා මේ තරම් අවශ්‍ය නම් මේක බැයිද විද්‍යාත්මකව ගලප ගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාවේ නිර්මාණයලා තියෙන මේ අලි මිනිස් කැටුම හේතුව තමයි අලින්ගේ නියම සංක්‍රමණික රටාවන් ටික ආරක්ෂා නොවීම. එහෙමනම් ඒ අලින්ගේ සංක්‍රමණික රටාවන් ආරක්ෂා වෙන විදිහට ওই සංවර්ධන වැඩසටහන පැහැදිලිවම සංවිධානගත කරන්න තිබුණයි කියන එකයි අපේ වැටහීම. දැන් ආයතන පද්ධතියකුත් බිහි වුණානේ ඔය විශාල ප්‍රමාණයෙන් වන සතුන්ට බිහි වුණා, වනාන්තරයට බිහි වුණා. දැන් ඒවයි කාර්යභාරය සහ ඒ අමාත්‍යවරු බිහි වුණා. ඒ අය හරියට වැඩේ කරේ නැද්ද? නැත්නම් ප්‍රතිපත්ති වල අවුලක්ද? ප්‍රතිපත්ති වල අවුලක් තියෙනවා පැහැදිලිවම. හේතුව මොකක්ද අවුල? ඇත්තෙන්ම කියනොත් ප්‍රතිපත්තියේ ඉන්න ප්‍රධාන පුරුක්කොල තියෙන අවශ්‍යතාවය තමයි මූලික අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. කැබිනට් එකෙත් ඉන්න ඒ සුපිරි ඇමතිවරුන්ගේ අවශ්‍යතාවය තමයි ඒකේ අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. ඔවුන් නිරන්තරයෙන්ම යම් අධිකාරී බලතලයක් පාවිච්චි කරමින් මේ කටයුත්ත කරනවා. මම මේකට පුංචි උදාහරණයක් කියන්න. මේ මහවැලි සංවර්ධන පනතේ එක්තරා අවස්ථාවකදී විශේෂයෙන්ම 77න් පස්සේ එක තනතුරක් නිර්මාණය කරනවා නේවාසික ව්‍යාපාර කළමනාකරණ කියන තනතුර. ඒ තනතුරට නේවාසික ව්‍යාපාර කළමනාකරු ඉරක් අතිරේක දිසාපති ඉඩම්. මෙන්න මේ
තනතුර නිර්මාණය කරන්නෙම වෙන කාරණාවක් සඳහා නෙවෙයි රජයේ සතු එහෙම නැත්නම් මේ වනාන්තර පද්ධති මේ සියලු දේවල් වල තියෙන ඒ ඉඩම් ටික මේ සංවර්ධනය සඳහා පවරා ගැනීම සඳහා තියෙන ක්‍රියාවලිය පහසු කර ගැනීම මුල් කරගෙන. එතකොට ඒ තුළදී තවත් ආයතනයකට මේ පිළිබඳව බලපෑම් කරන තිබෙන අවස්ථාවන් හීන කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. දැන් ඉඩම් පිළිබඳව දිසාපතිවරයාගේ තියෙන සමස්ත බලතල අර නේවාසික ව්‍යාපාර කළමනාකරු කියන කෙනාට මෙතනදී ඒ බලය දෝලණය වීමක් සිද්ධ වුණා. දැන් මෙන්න මේ වගේ දේවල් තුලදී අපිට කියවන්න පුළුවන් දේ තමයි මේ සංරක්ෂණය කියන එකද අවශ්‍ය සංවර්ධනයද කියන එකද අවශ්‍ය කියන ප්‍රශ්න මිනිස්සුන්ගෙන් අසමින් ඔවුන්ගේ ඕනෑපාකම් සඳහා අර කියන විධායක බලතල භාවිතා කරමින් තිරසර නොවිච්ච සංවර්ධන ක්‍රියාදාමයන් වලට පිවිසීම තුල තමයි මේ ඉඩම මුල් කරගත්ත මේ වනාන්තර පද්ධතිය මුල් කරගත්ත මේ අපි වගේම ඉන්න මේ සතුන්ගේ ජීවත් වීම පිළිබඳව තියෙන අයිතිය සාකෝල පැවැත්ම සඳහා තියෙන අයිතිය කියන මේ සියල්ලට යම් තර්ජනයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් ජයස මහත්මයා දැන් අපිට රටක් හෙට ගත්තාම අපි ලෝකයේත් එක්ක ඉස්සරහට ගමන් කරන්න ඕනේ. අපිට අපි ඉන්න ඕනේ අලුත් යුගයක. ඒකට දැන් අපිට අවශ්‍යයි විදුලිය අවශ්‍යයි ජලය අවශ්‍යයි තව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍යයි ආයෝජක ගෙන්නන්න අවශ්‍යයි කර්මාන්තශාලා අවශ්‍යයි කවුරු කොහොම කිව්වත් මේ රට ඉස්සරහට යෑමේදී අභියෝගය නැද්ද අපිට ජය ගන්න? පැහැදිලි. ඊටම පැහැදිලිව මේ අභියෝගය තියෙනවා. දැන් ලෝකයේ පළවෙනි ලෝකයේ උනේ ඔය කියන සම්පත් ඒ මානව සමාජයට අවශ්‍ය විදියට හසුරුවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි. ඊට පස්සේ ලෝකයේ දෙවෙනි ලෝකයේ උනේත් එතනනේ. ඒ වගේම තුන්වෙනි ලෝකයේ උනේත් මොකද්ද? මේ තත්ත්වෙම තමයි. දැන් ඇත්තෙම මේ තුන්වෙනි ලෝකයේ තුල තමයි මේ කියන පද්ධතිය දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ලතින් ඇමරිකානු රටවල් තුල, අප්‍රිකානු රටවල් තුල, ආසියාවේ මේ අපේ රට, ඒ වගේම සුමාත්‍රා ජාවා, ඒ වගේ ඉන්දුනීසියාව වගේ ඒ රටවල් තුල තමයි මේ පද්ධතිය අද ඉතුරු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සමකාසන්න ප්‍රදේශයේ ආශ්‍රිතව. එතකොට ඒ ප්‍රදේශයන් තුලත් මේ තත්ත්වය මේ විදියට පැවතුනොත් අපගේ හෙට පැවැත්ම පිළිබඳව ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. දැන් මේ මාධ්‍ය ආයතනයක් විදියට අපි ඊටාම පැහැදිලිව මේ මීට දවස් 2කට 3කට උඩදී ලෝකයේ ඇතිවෙච්ච සංසිද්ධියක් අපි දන්නවනේ. හේතුව තමයි ඇමරිකාවේ මෙල්බර්න් නුවර රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම දිවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා මේ දර්ශන ද්‍රවයට ඊටා මාසන්න ප්‍රදේශයක තියෙන නගරයක්. එතකොට ඒකේ උෂ්ණත්වය ඒ මට්ටමට ඉහළ ගියයි කියන්නේ මේ ලෝකය විදියට අපි පත් වෙලා ඉන්න තැන මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වය තුලදී ඇත්තෙන්ම ලංකාවේද ආසියාවේද අප්‍රිකාවේද ලතින් ඇමරිකාවේද කියන කාරණාව නෙවෙයි අද ලෝකයක් විදියට හිතලා මේ තියෙන පාරිසරික අර්බුදයන් වලට මේ තියෙන දේශගුණික විපර්යාසයන් තුල මානව සමාජයට එල්ලෙන මේ ප්‍රබල තර්ජනයට මූලෝපායක් විදියට අද ඉඳලවත් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කියන විදියට සමබර වූ පරිසර පද්ධතියක් පාරිසරික සේවාවන් වලින් ඌන වෙච්ච පරිසර පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා වෙන නීති ප්‍රතිපාදන පිළියෙල කිරීම. දැන් අපි ඍජුව මෙතෙන්ට ආව හැකි මෙතුමා ළඟට දැන් අපිට එතකොට නීතිවල ගැටලුවක්ද තියෙන්නේ මේ? ඒ කියන්නේ දැන් මේ මෙතුමා කියන ආකාරයට දිනින් දින දැන් ඒතර ඉඩම් පරිහරණය සම්බන්ධ ගැටලුවක් එනවා. ඒ කියන්නේ ඉඩම් හිතුමතේට කාගේ හරි බලතලයකට යටතට ගත්තාම මේ ඉඩම් හිතුමතේට කාට හරි විකුණන්න පුළුවන්. හැබැයි මේ බොහෝ ඉඩම් ප්‍රශාසනික කමිෂන් සභාව බොහෝ ආයතන සහ ව්‍යුහ නිර්මාණය වෙන්නෙම මේ ඉඩම් වැවිලිකරුවන්ට නැත්නම් ගොවීන් සඳහා බාර දීමට. ඒක පළදායි නොවන ඉඩම් පළදායි ඉඩම් බවට පත් කරගන්න. රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕනේ. දැන් රටක් රජයේ මූල දෙන ප්‍රධානම අභියෝගයක් ඕනම ආණ්ඩුවක් මූල දෙන ප්‍රධාන අභියෝගයක් තමයි තමන්ගේ දූර කාලය තුළ තමන්ගේ බලය තියෙන කාලය තුළ රට ආර්ථික ගොඩ දාන එක. මේ ගොඩ දැමීම සඳහා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න. නිෂ්පාදන ආර්ථිකයේ මූලික ශක්තිතාවයන් තියෙන මූලිකම ප්‍රාග්ධන මෙවලම ඉඩම. ඉඩම සම්බන්ධව නිසියාකාරව ප්‍රතිපත්තියක් හැදලා නැද්ද චන්ද්‍ර මහත්තයා මේ වෙනකොට මේක හරියට භාවිත කිරීම සම්බන්ධව? මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්නේ තමයි මට පොඩ්ඩක් කල්පනා කරලා කියන්න මහා පරිමාණ පෞද්ගලික ආයතනයකට හැර සාමාන්‍ය මිනිස්සුයෙකුට පුළුවන් ද රජයට තිබෙන ඉඩමක් LRC එකේ වෙන්න පුළුවන් වෙන කොහේ හරි තියෙන ඉඩමක් වෙන්න පුළුවන්. Tamanට තමන්ගේ ශක්තිතාවය කොච්චර පෙන්නුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? නැහැ. ඔබතුමාට ගන්න පුළුවන් අක්කර 50ක් ඉල්ලන්න පුළුවන් LRC එකෙන් කියලා මට මෙන්න මේ ව්‍යාපෘති තිබෙනවා මට ආයෝජ්‍ය කෙනා මට මේක දෙන්න කියලා කිව්වොත් අපි කොච්චර ව්‍යාපෘති තිබත් කරත් කොහේ හරි තැනකද ඔක හිර වෙනවනේ. හැබැයි
දේශපාලඥයෙක්ගේ සම්බන්ධතාවයක් පෞද්ගලික ලේකම් කෙනෙක්ගේ සම්බන්ධතාවයක් කරේ වෙන මොකක් හරි සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඕක කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට තේරෙන්නේ නැද්ද ගමගේ මහත්තයා අපිට හිතෙන්නේ නැද්ද මේ ක්‍රමවේදයේ කොහේ හරි තැනක බරපතල ගැටලුවක් තිබෙනවා කියලා. මේ ඊයේ පෙරේදත් මම දැක්ක නිවුස් වල පෙන්නුවා මේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි මහත්තයෙක් ඊටාම හොඳට අක්කර 5ක් විතර වගා කරලා ඔහු ප්‍රසිද්ධිය කියලා තිබ්බා Tamanට අක්කර 50ක් දෙනවා නම් මහා ප්‍රදේශයකටම අවශ්‍ය වගා ටික එයා කරලා දෙනවා. හැබැයි යාට ඒ ඉඩම් ටික දෙන්නේ නැහැ. දෙන්න විදිහක් නැහැ. එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රශ්නයක් එක්ක නැත්තම් ඉඩම් ප්‍රශාසන කොමිසමෙන් ප්‍රශ්නයක් කොහේ හරි තැනක මේක හිර වෙනවා. ඒ හිර වෙනවා කියලා කියන්නේම මොකද්ද? හිර වෙනවා කියලා කියන්නේම කොහේ හරි තැනක ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට ගමගේ මහත්මයා මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගිකත්වයට මේ නීතිය නෙවෙයි. ප්‍රශ්නේ තිබෙන්නේ මේ ක්‍රියාත්මක වෙන රාමුව ඇතුලේ. ඒ කියන්නේ එක්ක නිලධාරීන්ගේ එහෙම නැත්තම් ඒ අදාළ තැන්වල ඉන්න දේශපාලන අධිකාරියේ ඕමනාකම් හෝ ඒගොල්ලොන්ගේ තියෙන රුචිඅරුචිකම් මත තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔතනනේ තියෙන ප්‍රායෝගික ඇත්ත ගමගේ මහත්මයා. එතකොට අපි ඔන්න ඔය ප්‍රායෝගික ඇත්ත ගැන කතා නොකර ප්‍රතිපත්ති රාමුවක් පොතේ තිබෙන නීති රීති ගැන කොච්චර කතා කරත් ගමගේ මහත්මයා මේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් අපිට ගන්න බෑ. දැන් පහුගිය කාලේ අපි ගත්තොත් සමහර මාධ්‍ය ආයතනවල විකාශනය කරපු අපිට ප්‍රවෘත්ති YouTube එකේ අපිට බලන්න පුළුවන් මේ රක්ෂිත කැලෑවල නිකන් ටකරන් ගහගෙන මිනිස්සු ගිහලා පදිංචි කරලා තියෙනවා. ඒතොර ඒවා ගිහලා වොයිස් කට් ගන්නවා නිවුස් වලින් ඒවා ගිහලා අහනවා කොහොමද ආවේ කියලා කියනවා ගිය මාසේ මම මේ ආවේ කියලා. කවුද එන්නේ කියලා කිව්වා. අහවල් ඇමතිගේ ලේකම් කෙනෙක් මට එන්නේ කියලා කිව්වේ. ඉතින් ඉන්න අටවගෙන ඉන්නවා. ඇයි ඒ තමන් එතන පදිංචි කියලා පෙන්නලා මොකක් හරි විදිහකින් බලපත්‍රයක් හදාගන්න. හැබැයි මේ මිනිස්සාව පොලිසියෙන් කුදලාගෙන යන්නෙත් නෑ. වෙන කවුරුත් අරගෙන යන්නෙත් නෑ. හැබැයි අපේ කවුරු හරි අහිංසක මිනිස්සෙක් ගිහිල්ලා උදළු මිටක් කපා ගන්න අතු කැල්ල කපා ගත්තොත් එහෙම කුදලාගෙන ගිහිල්ලා උසාවියටත් දාලා දඩත් ගහලා ඔක්කොම කරලා ඉවරයි. ඒ දේවල් වෙන්නේ ඇයි? ඒ වෙන්නේ මම මේ කියන්නේ නීතියේ තිබෙන බරපතල ප්‍රශ්න වලට වඩා නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සුන්ගේ පිටිපස්සේ තිබෙන අනිවාර්යයෙන්ම දේශපාලන අතපේ හින්දා තමයි මේ කාරණා වෙන්නේ ගමන්. නමුත් දැන් අපිට දැන් යම් සුබ යහපත් සංඥා එන්නේ නැද්ද දැන් පෞගේ කාලේ අපි දන්නවා විල්පත්තු සම්බන්ධව ඇතිවෙච්ච නඩු තීන්දුව ටිකක් කිසියම් ඓතිහාසික නඩු තීන්දුවක් බවට පත් වෙනවා. අපි කොහොමත් බලාගෙන ඉන්නවා මේ නඩු තීන්දුවේ ජයග්‍රහණය පිටිපස්සේ ඉන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් බොහොමයක් ඉන්නවා. අපි විශේෂයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය වැනි සංවිධාන මේකට මැදිහත් වුණා. එතුමන්ලා අපි දුරකථනයෙන් සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා. තව සුළු මොහොතකින් එතුමන් සම්බන්ධ වෙයි අප සමග. ඒ විධායක අධ්‍යක්ෂවරයා. එතෙක් චන්ද්‍ර මහත්මයා දැන් මෙවැනි ඓතිහාසික නඩු තීන්දුව වලින් අපිට මේ රජයන්ට යම් රජයන් අපිට සංඥාවක් නේද දෙන්නේ. ඔවුන් ටිකක් මේ අලුත් රජයේ යම් සාධනීය තත්ත්වයන් කරා මේක යොමු වෙනවා කියලා සංරක්ෂණයට අදාළ. ඔව් ඒ කියන්නේ මම ගමන් හද රජයන් නෙවෙයි ඔය සංඥා ටික දෙන්නේ අධිකරණය. අධිකරණය සහ රජය කියලා කියන ආයතන දෙකක්නේ. එතකොට අධිකරණය විසින් තමයි මේ සංඥාව දීලා තියෙන්නේ. ඒක ඇත්තටම එක විදිහකට ගත්තොත් එහෙම රතු සංඥාවක් අනාගතයේ මේ සම්බන්ධයෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන හරි හිතාගෙන ඉන්න හරි කට්ටියට ඒක හොඳ රතු සංඥාවක් විදිහට අපිට ගන්න පුළුවන්. මම නැවත අහන්නේ මට මේ සම්බන්ධව කරගන්න ඉඩ දෙන්න. මේ මොහොතේ අපි කැමති පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහත්මයා සජීවීව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්න අයබෝන ඔබතුමන්ට. අයබෝන. අපි කැමතියි දැන් පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බලාගෙන සිටියේදී ඓතිහාසික නඩු තීන්දුවක ජයග්‍රහණය හිමි වෙනවා. විශේෂයෙන් ඔබගේ පාර්ශවයට ඔබ තමයි මෙහි නඩුව ගුණගත කරන්නේ. මේ සම්බන්ධව ඔබ හිතනවාද යුක්තිය ඉටු වුණා කියලා ඔබගේ පාර්ශවයට? ඉතාමත් පැහැදිලිව මම හිතනවා පරිසරයට යුක්තිය ඉටු වුණා කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපිට අහිමි වුණේ පරිසරයේ තිබිච්ච විශාල සම්පතක්. විල්පත්තුව කියලා කියන්නේ ලංකාවේ තිබිච්ච ලොකුම වන වැස්මක් විදිහට ගන්න පුළුවන්. ඒක විල්පත්තුවට උතුරින් තිබිච්ච මරිච්ච කට්ටි, කල්ලාරු, විලත්තිකොළම්, ඒ වගේම මන්නාරම පාර පැන්නට පස්සේ තිබෙන මඩු, පෙරිය මඩු, සන්නාර් කියන මේ ප්‍රදේශ සියල්ලේම අඩුම වශයෙන් අක්කර 3000කට එහා පැත්තේ ප්‍රමාණයක් හෙළි කරලා තිබුණා. ඒවා 2012 දී ගැසට් කරපු වනාන්තර. එතකොට මේවායේ යම් පුද්ගලයන් 1984ට කලින් ජීවත් වුණා කියලා අපි දන්නවා. පවුල් 85ක් පමණ තමයි මේ පදිංචිවල තිබෙන්නේ කියලා දත්තවල තිබෙන්නේ. එතකොට ඒ අයව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් මෙච්චර විශාල වනාන්තර ප්‍රමාණයක් හෙළි කරපු එකයි සිද්ධ වෙච්ච වැරද්ද. එතකොට එහිදී 2012 දී මේ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කරලා තිබිච්ච වනාන්තර වල තමයි මේ හෙළි කිරීම සිද්ධ කළේ. ඉතින් ඒ අනුව වනාන්තර වලට තමයි අපි මෙහිදී යුක්තිය ඉෂ්ට කරගන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ඒක ඉෂ්ට වුණා කියලා අපි විශ්වාස කරනවා.
දැන් නැවත වනවගා ඇති කිරීමේ ක්‍රියාපටිපාටය සම්බන්ධව ඉදිරියේ එම විනිශ්චය කටයුතු ඒවා හරියට නිවැරදිව සිද්ධ වෙනවාද නැද්ද යන කටයුතු සම්බන්ධව සොයා බැලීම සම්බන්ධයෙන් ඔබතුමාලගේ පාර්ශවයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? අපි කරපු මෙතෙක් කල් කරපු සෑම නඩුකරයකම අපි ඒ සම්බන්ධයෙන් විමර්ශනයන් දිගටම කරගෙන යන උදාහරණයක් විදිහට මේ අවස්ථාව වෙන විට කන්ටේනර් ටික නැවත පටවනවා අපි නැව් කොහෙද යන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේම උමාවේ සම්බන්ධවත් මේ වගේම තව විශාල නඩුකර ක්‍රීපයක අපි එහෙම පරීක්ෂාවෙන් සිටින්නේ. ඉතින් මේ මෙහිදී ඊටාම වැදගත් නඩු තීන්දුවක් අපිට ලැබිලා තිබෙන්නේ. ඒක මම හිතන්නේ අපිට වෙබ්පාවලට පසුව ලැබිච්ච නඩු තීන්දුව. ඉතින් මෙහි සම්පූර්ණයෙන්ම මේ වනාන්තර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වවනතුරු අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටිනවා කියන එක තමයි මට ඒ වෙලාවට කියන්න තියෙන්නේ. ඔව් බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි නැවත හැකි දවසක ඔබතුමන්ව අපේ මේ සම්බන්ධව කතා බහකට අපි කැමති ආරාධනාවක් ඔබතුමන්ට ලබා දෙන්න. බොහොම ස්තුතියි. ඔබගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් අපි සුබ පතනවා. ඔබගේ ජයග්‍රහණය ඔබගේ යුක්තිය අපි හිතනවා පරිසරයට සහ සමස්ත ජනයාට යුක්තිය ඉටුවීමක් කියලා. අපි කැමති ඔබටත් ආරාධනා කර සිටින්න 066 මෙතන සිට විවෘත කරන්න සූදානම්. චන්ද්‍ර මහත්මයා දැන් ඔය ඔබ කියු දැන් මට ඒකට පොඩි කාරණා කියන්නත් ඕනේ කම එක මත දැන් අපි වැඩිපුර බලාපොරොත්තු වෙනවා දැන් අපරාධ නීතියට ඇවිල්ලා අපරාධ නීතිය කොහොමද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී මොකක්ද ඇති වෙන තත්ත්වය පිළිබඳව කියන කාරණා අපි බලාගෙන ඉන්නවා. මොකද හේතුව දැන් මේ නඩු තීන්දුවත් එක්ක අපිට ආදර්ශයට අරගෙන අපිට පුළුවන් නම් අපරාධ නීතියේදී කැලෑ සංරක්ෂණ ආඥා පනත වෙන්න පුළුවන් වනසත්ත්ව සතුටුලතා ආඥා පනත වෙන්න පුළුවන් ඒ පනතකට යටත් කරගන්න මේ අදාළ ක්‍රියාව කරපු පුද්ගලයාට කඳුනගෙන ඔවුන්ට අදාළ සිර දඬුවම් හෝ අත්තිරු සිර දඬුවම් හෝ දඩ ලබා දීලා උන් අපරාධ වර්ධකට අසු කරගන්න පුළුවන් නම් අපිට එතෙන්ට මේක කොහොමද ඇදගෙන යන්නේ කියන කාරණේ සම්බන්ධ වෙනොත් අපි අවධානය යොමු කළ යුතුයි. මොකද හේතුව දැන් විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේවා විශේෂ අනපනත් වලින් නියම කරලා දෙන වැරදිනේ. එතකොට මේ සම්බන්ධයෙන් දැන් වෙන සාමාන්‍ය මිනිස්සෙකුට අත්තක් කැපුවොත් මේ මිනිස්සුන්ට දඩයක් ගන්න පුළුවන් නම් මේ අති විශාල වනාන්තරයක් හිතාමතා නීති විරෝධී විදිහට කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව ඇයි අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ නේ කමක මහත්මයා නේ. එතකොට අපි අන්න ඒ සම්බන්ධයෙන්ුත් එතෙන්ට මේ කාරණේ තල්ලු කරගෙන යන එක සම්බන්ධයෙන්ුත් මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි වෘත්තික විදිහට අපිත් අවධානයෙන් ඉන්නවා කියන කාරණේ මේ සම්බන්ධයෙන් අපි කියන්න ඕනේ. සඳහන් කරා දැන් මේක අධිකරණ තීන්දුවක් කියලා ගරු අධිකරණයේ තීන්දුවක් කියලා කිව්වා. හැබැයි මට මොහොතකට අවසර දෙන්න ඇමතුමක් අපිට ලැබෙමින් තිබෙනවා. 066 22 603 609 ඔබ ඉන්න අපිත් එක්ක අයබෝන්. අයබෝන් තිබුණ දාරාවනකට තලක්. ඔව් දාරාවනකට මහත්මයා කතා කරමු. මේ අපි මාකේ නීතිඥ මහත්තයන් මම මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. ඔව්. දැන් අපේ රටේ හරිය මේ ලෝකෙම කංශවැදීම සම්බන්ධව අපිට නීතිමය තත්ත්වයක් දැන් ලංකාවට මේ නොගැලපෙන ගස් අපි දැන් මම හැමදාම කියන්නේ කම්බිනුවර දිස්ත්‍රික්කයේ තියෙන ජල උල්පත් ටික හින්දෙන්න හිතුවා තමයි මේ ලංකාවට හොබින් නැති ගස් තියෙන්නේ. ඇකේසියා කියනවා ටර්පන්ටයින් කියනවා මේ විවිධ නම් වලින් විවිධ රටවල කියලා. ඔබතුමා අදට පිටුර තලාගල කඳු මුදුනට ගියොත් එතනත් හදලා තියෙනවා සයිප්‍රස් එහෙම නැත්නම් නත්තල් ගස් කියලා ගහ. ඉතින් මෙන්න මේ ලංකාවට නොහොබිනා ගස් අපේ ජල උල්පත හැකෙන්නේ නැති ගස්. ඔබතුමා සමහරට මේ උඩරට ප්‍රදේශවලට එනකොට දැකලා තියෙනවා ටර්පන්ටයින් කැලෑ වලින් මැදින් යනකොට ඒ යටි වගාවක් නෑ ඒ ගස්වල. එතකොට අපි මේ වන වගාව කියලා නැවත කිරීමේ විල්පත් වේවා වෙනතනක වේවා මේ අපේ රටේ නොගැලපෙන ගස් හිටවලා මේ තියෙන ටිකක් නැති වෙනවද? මේ සම්බන්ධ මේ ගස් හිටවීම එහෙම නැත්නම් මේ වන සම්පත රැකගන්න තියෙන නීතිව පොතක කොහේරි අරක තියෙනවද මේ අපි මේ දැනට වගා කර නැවත වන වගාව කියන තැනට ගේනලා තියෙන ගස් මේ රටට ගැලපෙනවද නොගැලපෙනවද කියන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. චන්ද්‍ර මහත්මයා ඍජුව ඔබ ප්‍රශ්න ඒක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් ගමක මොකද ඇත්තටම අපිට වුණත් දැන් ඔය මේ උඩරට ප්‍රදේශවල යනකොට අපිටත් හිතෙනවා ඇයි මේවා වවලා තියෙන්නේ කියලා. ලයිට් කන වල තමයි ගස් ටික ගන්න වෙන්නේ. කිසිම යටි වගාවක් නැහැ. දැන් මාතලෙත් රිවර්ෂන් පැත්තට යනකොටත් ඔය තත්ත්වය හැමම තියෙනවා. එතකොට දැන් අපිට අලුතින් වනවගාවක් කරනකොට මෙන්න මේ ශාක වැවිය යුතුයි කියලා කොහෙවත් අනපනතක අනිවාර්ය කරලා නැහැ ගමගේ මහත්මයා. අපිට තියෙන්නේ මොන ශාකද ගේන්න බැරි කියන කාරණේ සම්බන්ධයෙන් තහනම් ශාක තමයි අපිට දක්වලා තියෙන්නේ. එතකොට මේ මහත්මයා මතු කරපු ඒ අදහස සහ ඒ කාරණේ ඊටාම කාලෝචිතයි. මොකද දැන් අද දවසේදී මම මගේ හිතවතෙක් එක්ක මේ වැඩසටහන එන්න කලින් ඔක නිකන් සාකච්ඡා කරා. ඒ හිතවතා මට මතු කරපු ප්‍රශ්නේ දැන් ඔය
මේ විදේශීය ශාක වවලා තියෙනකොට ඔය ඔක්කොම ටික එකපාර ගලවලා අයින් කරලා අලුතෙන් වවනකොට ශාකයක් කිසියම් ශාකයක් වවනකොට සම්පූර්ණයෙන්ම අර මතු පිට කට්ට විතරයි ඉතුරු වෙන්නේ සරලව කිව්වොත් එහෙම. හරි එතකොට එහෙම ශාකයක් තියෙද්දිම අපිට යටි ශාකයක් විදිහට වගා කරන්න හැකියාවක් නැත්තම් දැන් මම දන්න විදිහට ඕකේ කිසිම යටි ශාකයක් වැවෙන්නේ නැහැ. ඒ තියෙන පත්‍රත් එක්ක. එතකොට ඒ සම්බන්ධයෙන් මොකක් හරි සුවිශේෂී ක්‍රමවේදයක් අපිට හදාගන්න පුළුවන් නම් කොටසින් කොටස අයින් කරන ගමන් හරි මේක වවා ගන්න පුළුවන් කමක් එනවා. හැබැයි මම හිතන විදිහට මගේ දැනුමේ හැටියට තාම ඒ වගේ සාකච්ඡාවක් මම හිතන විදිහට ඇති වෙලා නැහැ. මම වැරදි නම් අපේ මේ මහත්මයා මම නිවැරදි කරයි. මම දන්න විදිහට ඒ වගේ තැන් තමයි අනාගතයේදී අපි සාකච්ඡා කරලා හදා ගන්න ඕනේ කාරණා. මොකද අපි දැන් ওই ගස් ටික ඔක්කොම ගලවලා අයින් කරලා අලුතෙන් වනාගාවක් කරන්න ගියොත් එහෙම කාලය සහ ඒ පරිසර සම්බන්ධයෙන් තව අසමුද්‍රිතතා ඇති වෙන්න පුළුවන්. කතා කරන කාරණේ ඇතුලේ තියෙනවා දැන් අපි හඳුනගෙන තියෙන ත්‍රස්තවාදී ශාක නමින් හඳුනගෙන තියෙන ශාක ලයිස්තු බොහොමයක් තියෙනවා. ආක්‍රමණශීලී ශාක ඉන්නවා, ආක්‍රමණශීලී සත්තු ඉන්නවා. දැන් මේවා සම්බන්ධව නීතිමය තත්ත්වයන් ඉස්සරහට කොහොමද හැදෙන්නේ කියන කාරණේත් තමයි යම් ප්‍රමාණයකට එකෙන් සංඥා කරනවා කියලා මට හිතෙනවා. මම අර කලින් ඔබගේ අහන්නගේ ප්‍රශ්නේ නැවත ඇසිය යුතුයි කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම දැන් අර මේ නඩු තීන්දුව මෙවැනි නඩු තීන්දුව වෙන්නේ මේ ඔබතුමාක් කිව්වා දැන් ගරු අධිකරණය සහ රජය කියන්නේ පැහැදිලිව දෙකක් අපි පිළිගන්නවා. හැබැයි නමුත් අපේ ඓතිහාසිකව සමහර නඩු තීන්දුවවලදී සමහර තැන්වලදී ඒ අධිකරණ තීන්දුව සඳහා කිසියම් ආකාරයක රාජ්‍ය බලපෑම් රාජ්‍ය මැදිහත් වීම තිබුණ නැද්ද? දැන් එහෙනම් මෙවැනි නඩු තීන්දුව කලින් එන්න එපැයි. දැන් මීට වඩා සංහාර පාරිසරික වශයෙන් විශාල විනාශයන් සිදු වුණු අවස්ථාවලදී අපි දැක්කේ නැහැ එවැනි ආකර්ෂණීය නඩු තීන්දුව. ඒක වෙනසක් නැද්ද ඔබතුමා හිතන ආකාරයට? නෑ මෙහෙමයි. ප්‍රායෝගිකව ගත්තොත් එහෙම අපිට නොපෙනෙන මාන වලින් යම් යම් අතපෙකින් සිදු වෙනා වෙන්න පුළුවන් ගමක මහත්මයා. දැන් මේ නඩු තීන්දුවෙත් දැන් මේ විල්පත්තු නඩු තීන්දුවෙදිත් අවසාන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පමණයි මේ කාලේදී සිද්ධ වුණේ. හැබැයි මුල් කාලේදී සම්බන්ධයෙන් මේ රජයේ පත් වෙන කලින් ඉඳලා නඩු පවරලා තිබ්බේ පරිසෘත කේන්ද්‍රය විසින්. එතකොට අපිට ඍජුව මේ සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලන අතපැවීමක් වුණාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් කියන්න අමාරුයි. මොකද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රබල සාක්ෂි ඍජු සාක්ෂි නැති හින්දා. නමුත් ඔබතුමා මතු කරපු කාරණේදී යම් යම් ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී ගරු විනිසුරුතුමන්ලාගේ ගෙවල් වලට ගල් ගහපු එකකුත් තිබිලා තියෙනවා ගමගේ මහත්මයා. අපිට ඒක නෑ කියන්න බෑ. විනිසුරුතුමන්ලාගේ ගෙවල් වලට ගල් ගහපු එකකුත් අපේ ඉතිහාසයේ තිබිලා තියෙනවා. එතකොට එහෙම ඉතිහාසයක් තියෙන රටක තමයි අපි ඉන්නේ. සහ ඒ ඉතිහාසයේ හිටපු දේශපාලඥයන්ගේම නෑදෑ පරපුරක් තිබෙන ඉතිහාසයක් තමයි වර්තමානක් තමයි තාමත් ලංකාවේ තියෙන්නේ. ඒක නිසා අධිකරණයට බලපෑම් නොවෙනවා කියන කාරණා අපිට ඍජුව බැහැර කරන්න බෑ. හැබැයි මේ සමහර අනික ගමගේ මහත්මයා දැන් අධිකරණ ක්‍රියාමාර්ගය ගත්තට පස්සේ අපිට මේ කඩේකට ගිහලා පාංගිඩයක් ගන්නවා වගේ ශනිකව මේක කරන්න බෑ. පරිසරයුක්ත කේන්ද්‍රයම දන්නවා ඒ නීතිඥ මහත්තුරුම දන්නවා කොච්චර කාලයක් කොච්චර ශ්‍රමයක් කොච්චර කැපකිරීමක් මේ සම්බන්ධයෙන් එතුමන්ලා කරාද කියන කාරණේ. එතකොට දීර්ඝ කාලයක් ගත වෙනවා කියන කාරණේ අපිට එක්තරා මට්ටමකට පිළිගන්න වෙනවා ගමගේ මහත්මයා. එතකොට යම් යම් අවස්ථාවලදී රජය විසින් කරන වැරදි වැඩේ තමයි අර ඒකේ ක්‍රෙඩිට් එක ඒගොල්ලෝ දාගන්න උත්සාහ කරනවා යම් යම් අවස්ථාවලදී. අපේ කාලේදී තමයි මේ තීන්දුව ගත්තේ අරාණ්ඩු හිටන මේ තීන්දුව ගන්න හම්බෙන්නේ ඒවා දේශපාලන කතන්දර. නමුත් අපිට එතෙන්ටම ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ඍජු විවේචනයක් කරන එක සම්බන්ධයෙන් එච්චරම සුදුසු නැහැ කියන මතය තමයි වෘත්තීය කියන්නේ. ඒ දේශපාලන කතාවල කිසිදු සත්‍යතාවයක් නැහැ කියලා බැහැර කරන්නත් බෑ. බැහැර කරන්නත් බෑ. ඔව්. දැන් මේ සම්බන්ධව කතාවේදී ඔබට යම් දේවල් වැටහෙන්න පුළුවන්. මොකද සමහර බොහෝ තීරණ තීන්දුවලට ඒවා දේශපාලනිකයි තමයි සමහර කාරණා. ඒ කියන්නේ රටක බොහෝ හැසිරීම් නෛතික රාමු මේවා සම්බන්ධව බලපාන ඍජු හෝ වක්‍ර දේශපාලන බලපෑමක් තිබෙන්නට පුළුවන්. අද මේ දේශපාලන රාමුව ඇතුලේ කෙසේ වෙත් නමුත් අපිට අවශ්‍යයි වනාන්තර ටික ආරක්ෂා කරගන්න 066 22 83 666 9 ඔබට විවෘතයි. ඔබගේ ගැටලු යොමු කරන්න පුළුවන්. අපි පරිසරවේදී ගාමිණී ජයතිස් මහත්මයා දැන් අපි කල්පනා කරොත් දැන් පරිසර විරෝධී සංවර්ධන ව්‍යාපෘති කියලා බොහෝ දෙනෙක් සමහර ව්‍යාපෘති වලට විරුද්ධ වෙනවා. අපි දැක්කා දැන් පාරිසරික කාරණා අධි මාර්ග පද්ධතියක් හදනකොට කෑ ගහනවා. ජලාශයක් හදන්න බෑ කෑ ගහනවා. වේලක් හදන්න බෑ කෑ කරනවා. මේ ඒ හැම එකටම කෑ ගහන ප්‍රවණතාවයකුත් තිබුණා. ඒ වගේ යුක්ති සහගත භාවයක් තිබුණාද? තියෙනවද ඇත්තට මේවා? සමහර කාරණාවල ඉන්නේ එක්ක දේශපාලන එක්ක සමහර රාජ්‍ය නොවන සංවිධානයක්. මේ වගේ මේ ඊටාම මේ වෙන දෘෂ්ටීන් සහ අරමුණු ඉලක්ක තමයි තියෙන්නේ මේවට. ඒවා කොහොමද කොතනද අපි පැහැදිලිව හඳුනගන්නේ? මෙහෙමයි දැන් සංවර්ධනය සඳහා විරෝධතාකල්ප ඇති වෙනවයි කියන එක සමාජය තුළ තියෙන එක් සංස්කෘතික ලක්ෂණයක්. මේ සංස්කෘතික ලක්ෂණයට නීතිමය පසුබිමක් නිර්මාණය වුණා ලංකාවේදී. ඒ ලංකාවේ නිර්මාණය වුණේ ඇත්තම මේ කන්දලම හෝටලේ හදන්න ගිය වෙලාවේදී
ඒ ජනතා විරෝධය මුල් කරගෙන. එතනින් පස්සේ යම්කිසි සංවර්ධන ව්‍යාපාරයක් කරන සඳහා පරිසර පද්ධතියට යම් හානියක් සිදුවන්නේ නම් එය සිදුවිය යුත්තේ කොයි ආකාරයෙන්ද ඒ වගේම ඒක අවම කරගත්තේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් කිරීමේ අත්‍යවශ්‍යතාවයත් පනතකින් නිර්මාණය වුණා. ඒක තමයි පරිසර ඇගයීම් වාර්තාකරණය කියන ක්‍රියාවලිය. මෙන්න මේ පරිසර ඇගයීම් වාර්තාකරණය කියන ක්‍රියාවලිය ඇති වෙන්නේ කන්දලම හෝටලේ මුල් කරගෙන ඒ පරිසර පද්ධතිය තුළ ඇතිවෙච්ච වෙනස් වීම් වලට දක්වපු මහජන ආකල්පය මත. අන්න එතනදී ලබාගත් දේ ඊටාම වැදගත්. හැබැයි දැන් දෙතමත දැන් එතනින් පස්සේ ඔය කියන්නා හෝටල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විදුණා ජලාශාසිතව. දැන් අද ගිහිල්ලා බලන්න රටවටේ ජලාශත් එක්ක දැන් ඒවට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? කවුද ඒවට ඒ සක්්‍යතා අධ්‍යයන වාර්තා හැදුවේ? පරිසර ඇගයුම් වාර්තා හැදුවේ? දැන් අනන්තවත් වනාන්තරවල කොයිතරම් ඉදිරි වෙලා තියෙනවද? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිපත්තිමය ගැටලුත් එක්ක. දැන් පරිසර වාර්තාවන් ගැන කතා කරනකොට කියනවා පරිසර ඇගයීම් වාර්තාවක් අවශ්‍ය වෙන්නේ කාමර 99කට වැඩි නම්. කාමර 99කට අඩු නම් පරිසර ඇගයීම් වාර්තාවක් ඕනේ නැහැ. ඒක ඊට වැඩිය අඩු වාර්තාවකින් ඒක සම්පාදනය කරන්න පුළුවන් කියලා. දැන් පුංචි උදාහරණයක් කියන්න පුළුවන්. මේ අපි දන්නවා මේ දඹුල්ල ප්‍රදේශය ආශ්‍රිතව මේ පෞද්ගලික දවසක කාමර 99ට අඩු තරුපාය හෝටලයක් නිර්මාණය වුණා. මේ පිළිබඳව අපි විමසීම් කටයුතු කරනකොට ඒ පිළිබඳව අපි ප්‍රතිචාර දක්වනකොට අපිට ලැබිච්ච උත්තරය තමයි ඉහළ කමිටුවක් මගින් මේක තීරණය කරා. ඒතර මේ ඉහළ කමිටු කියන ක්‍රියාවලිය මොකද්ද? අන්න නීතියේ තියෙන හිදස්. මෙන්න මේ හිදස් කොයි කාලෙද ඔක සිද්ධ වුණේ? දැන් මේ අවුරුදු 3ක් 4ක් ඇතුළත. ඒ කියන්නේ මේ යහපාලන රජයේ සමය යහපාලන රජයට පෙර පටන් ගත්ත එක යහපාලන රජයේ කාලේ තමයි විවෘත කිරීම කරේ. එතකොට මේක කාටවත් නැහැ කියන්න බෑ. මම ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දීපු කෙනෙක්. මම ඒ පිළිබඳව පරීක්ෂණ වලට ඉදිරිපත් වෙච්ච කෙනෙක්. එම වැරද්ද මෙම ආණ්ඩු සමයේ වෙන සේයාවක් හෝඩුවක් තියනවද? ඒ කාරණා ඊටත් එයයි වැදගත් වෙන්නේ. මොකද අපිට මේ නවරජයේ ක්‍රියාකාරීත්වය දිශාගත කිරීමේ වුණාවක් තියෙන්නේ. පැහැදිලිවම කිව්වොත් එම නවරජයේ දේශපාලන ක්‍රියාකාරීත්වය වඩා හිතකර දිශාවට ගෙන යාම සඳහා ඓතිහාසික වැරදි මත ඉඳගෙන ඓතිහාසික වැරදි අපේ උගත් පාඩම් කියලා සලකලා ඒ මත ඉඳගෙන අපිට මේ නවරජයට අලුත් ආණ්ඩුවට අපිට මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන්න පුළුවන් ඒ යහපත්. ඒ අර්ථයෙන් කතා කරන්නේ. මේ කාල සීමාව තුළ අපිට යහපත් දේ වගේම තවත් යම් වැරදි දේවල් සිදු වෙන වායයි කියන යම් තොරතුරු හෝඩුවල් ලැබෙන. ඒ පිළිබඳව අපි මනස සෙවිල්ලෙන් ඉන්නවා. කෙසේ වී නමුත් වන සංරක්ෂණය සඳහා වන සංරක්ෂණය හා සංවර්ධන ගැටලු සංවර්ධනයේදී වනාන්තර ආරක්ෂා කළ යුතුම වෙනවා. හෙට දවසේ ඉඩම් පරිහරණය පිළිබඳව රටේ පිළිගත් විධිමත් තිරසාර ප්‍රතිපත්තික අවශ්‍යතාවය දැඩිව තියෙනවා. විවෘතව හා විනිවිද භාවයෙන් කළ යුතුම වෙනවා. ඉඩම් භාවිතය සම්බන්ධව එහි හිමිකම අයිතිවාසිකම එහි පැවැත්ම සම්බන්ධව ගනු ලබන තීරණ තීන්දුව පැහැදිලි ප්‍රවේශයන් ක්‍රමවේදයන් ඔස්සේ ගත යුතුම වෙනවා. මේ සම්බන්ධව අපි දිගින් දිගටම රජයට බලපෑම් කරනවා. ජනතාවට වාසි සැලසෙන ජනතාව හෝ සංවර්ධනය නාමපුරු ඉස්සරහට දමාගෙන පිටිපස්සෙන් වෙන වෙන ගනුදෙනු වලට කාට හෝ ඉඩම් අත්පත් කර දීමට හෝ විකිණීමට හෝ පැවරීමට යනවා නම් ඒවා පිළිබඳ අපි අවධානයෙන් සිටිය යුතුයි කියන කාරණේ මතක් කරමින් අපි යනවා නෙන්නද සජීවී සංවාදයේ දෙවනි විරාමයට රැඳී සිටින්න අප සමග. වන සංරක්ෂණය හා සංවර්ධන ගැටලු දැන් ඔබට නොතේරෙනවා වුණාට ඔබගේ සංවර්ධනය පිළිබඳ පවුලේ සංවර්ධනය හෝ ගමේ සංවර්ධනය හෝ කණ්ඩායමේ සංවර්ධනය පිළිබඳ යම් පුංචි ගැටලු වල ඉන්න පුළුවන්. නම් රටක් හැටියට ජාතියක් හැටියට අපි කල්පනා කිරීමේදී ඉදිරියේදී මහා අභියෝගයක් තියෙනවා ශ්‍රී ලංකාවට ජය ගන්න. ඒ තමයි පරිසරයත් රැකගෙන ගහකොළත් රැකගෙන කොහොමද අපි දියුණු වෙන්නේ කියලා සරලව කිව්වොත් එහෙම. මෙතනදී ගහකොළ කපා විනාශ කොට දමා මුළුමනින්ම වනාන්තර බිම හෙලා අපි අපි දැන් දියුණුව කියලා එකක් හීනමවනවද කියලා අපි කල්පනා කරන්න ඕනේ. මේ හරහා වෙන වෙන අයට තම තමන්ගේ පුද්ගලික ලාභයට වාසි සැලසෙනවාද කියලා සලකා බැලිය යුතුයි. 066 22 83 68 ඇමතුමක් තියෙනවා අපිට. අයබෝන් ඔබට. ඔව් අපි නැවත ඔබට ආරාධනා කරමින් අපි කැමති සංවාදයට යමු වෙන්න. චන්ද්‍ර මහත්මයා දැන් අපිට ශ්‍රී ලංකාවේ රටක් හැටියට ගත්තාම දැන් අපි නිතරම ඉල්ලන්නේ නව නීති අලුත් නීති. දැන් අපිට දැන් මේ වනාන්තර සංරක්ෂණය කිරීමට ඔබතුමා කියන්නේ නීති ප්‍රමාණවත් කියලා. එක්තරා මට්ටමකට මගේ මතය නීති ප්‍රමාණවත්.
මම මතු කරන කාරණය තමයි මේ නීති ක්‍රියාත්මක කරන ආයතන සහ ඒ නීති ක්‍රියාත්මක කරන ආයතන පසුපස සිටින දේශපාලන බලාධිකාරියට අවශ්‍ය විදිහට මේ යම් නීති ක්‍රියාත්මක නොවී තිබීමේ තත්ත්වයක් ඇතිවීම කියලා තමයි මම ඒක අර්ථකථනය කරන්නේ. දැන් එම තත්ත්වය අවම කිරීම සඳහා දැන් අපිට ගැටලුව තියෙන්නේ එතන නෙමෙයි නම් අපි ගැටලුව නැති තැනක් හාරහාර කතා කරන්න තේරුමක් ගැටලුව තියෙන තැන විසඳා ගැනීමට ඔබතුමා කරන යෝජනා මොනවද? මට අමතුමකට යන්න දෙන්න මේ අපි යන්නේ තමුත් එකමට. අශෝක මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ අයබෝන්. ඔව් මහත්මයා මේ මට තියෙන ප්‍රශ්නේ මහත්මයා දැන් පෞද්ගලික කාලේ වන විනාශය ගැන අපේ සමාජයේ ලොකුවටම කතා කරපු මාතෘකාවක් වුණානේ. ඊට පස්සේ බදුරුදීන් මහත්මයා අපි ගෙලින්ම කියනවා බදුරුදීන් මහත්මයාට අධිකරණයෙන් නියෝගයක් දුන්නා ඒ විනාශ කරපු ප්‍රමාණයට ගස් හදන්න කියලා. ඔව් එතකොට ඒ අධිකරණයෙන් නියෝග දෙනවා ගස් හදන්න කියලා එතුමා ඒ කරපු වන විනාශය වෙනුවෙන් එතුමාට දුන්න දඬුවම මොකක්ද කියලා මම නීතිඥ මහත්මයාගෙන් පොඩ්ඩක් විස්තර දැනගන්න කැමතියි. ඔව් බොහොම ස්තුතියි ඔබට. ඔව් මමත් ඔය කාරණේ තමයි මේ මීට කලිනුත් මේ අපේ විරාමයට කලිනුත් ඔය කාරණේ මතු කළේ. ඒ කියන්නේ මේ කාරණේ සම්බන්ධයෙන් කොහොමද අපරාධ නීතියට ගෙනල්ලා මේ අදාළ පුද්ගලයන්ට දඬුවම් කරන්න කියන කාරණේ මම විශ්වාස කරනවා ගරු නීතිපතිතුමාට හැකියාවක් තිබෙනවා මේ අපි කරු අභ්‍යාචනාධිකරණ තීන්දුව මත පදනම් වෙලා ඒ හෙලි කරලා තියෙන කරුණු කාරණාත් එක්ක නීතිපතිතුමාට හැකියාවක් හෝ නීතිපතිතුමාට ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා බලලා කොහොමද අපරාධ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් එතුමන් අවධානය යොමු කරයි කියලා අපි පෞද්ගලික වෘත්තික විදිහට අපි බලාගෙන ඉන්නවා. ඒ ගැටලුව ඔබතුමාට තිබෙනවා වගේ මේ ගැටලුව අපිටත් තිබෙනවා. ඒක නිසා තමයි මම මේ විරාමයට කලින් මම මේ කාරණේ මතු කරේ ඒ වගේ දේවල් අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ අපි දැඩි ලෙස ඉන්නවා. සහ ක්‍රියාත්මක වෙන තැනට අවශ්‍ය පුද්ගලයෝ එක්තරා මට්ටමකට ඔවුන්ව පොළඹවන්න අපි තාමත් අපි උත්සාහයක් දරමින් ඉන්නවා. ඔබතුමා කියන කාරණේ හරියටම හරි. මොකද අපිත් බලාගෙන ඉන්නේ ඒක තමයි. අපරාධ නීතිය කොහොමද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ ඊටාම වැදගත්. මොකද හේතුව මිනිහෙකුට යම් අවස්ථාවලදී දඬුවමක් ලැබුණොත් තමයි ඒ සම්බන්ධයෙන් අනාගතයට පවා හොඳ දැන්වීමක් හොඳ නිවේදනයක් යන්නේ මෙන්න මේ අහවල් පුද්ගලයාට මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් දඬුවමක් දුන්නා කියන කාරණේ. එහෙම නැත්නම් ඔබතුමා කියන කාරණේ හරියටම හරි. ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාවට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ වෙනකොට සාමාන්‍ය පුරවැසියාට පවා තේරලා හමාරයි වරදට දඬුවම ආපහු ගස් සිටුවීම නෙවෙයි කියන කාරණේ සිද්ධිය පදනම් කරන නිසා මේ අපි ඇත්තරම් බලාපොරොත්තු වෙනවා අපි බොහොම බලාපොරොත්තු සහගත අනාගතයක් දිහා අපි කැමතියි නැවත අමතොමකට යන්න අපි යන ගලෙන් බිඳුණු වැවට ධම්මජෝති අපේ හාමුදුරුවෝ දුරකථන ඔස්සේ අපිට සජීවීව සම්බන්ධ වෙන අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. මේ දැන් එක පුජ්‍යලයකට විතරක් නෙවෙයි දැන් ඔය දඬුවම වෙන්න ඕනන්නේ. රජයේ මූලික වෙලා මේ අපිට කියන්නේ මේ මිනිස්සු වෙනුවෙන් කියලා වගා කරන බොහෝ දේවල් ඒවි අතුරු ප්‍රතිඵල වෙන්නේ අනාගතයට හානියක්. දැන් ওই පයිනස් කාබන් ඩයින් 101 ඉපිල් මේ ගෙනාපු හැම තාකයකම තියෙන්නේ අපිට අනාගතයේදී වෙච්ච හානියක් මිසක් සුබසෙතක් වෙච්ච එකක් නෑ. මේක අර අපේ මේ මානව සත්ත්වවාදයට වැඩිය සාගතත්වවාදයේ බරපතලයි. දැන් ඒක ගැන මේ අධ්‍යයනය කරන ප්‍රමාණය අඩුයි හැමදාමත් මම මේ ගැන කතා කරනවා. ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ දියුණුව තකා කියලා බඩේරුංගු ව්‍යාපාරයක් ආවා ඒකෙන් කරේ ඊට වැඩිය බරපතල හානියක්. මේ මිනිස්සුන්ට කියන දැන් ඒකෙන් කරපු ලොකුම හානිය තමයි වනාන්තර ටික වෙනති කරා ඊළඟට වැව් වමුණු ටික ගොඩ කරා මේ පාරිසරිකව තිබිච්ච අපේ සිතුම් පැතුම් ටික සියල්ල විනාශ කරලා දැම්ම මේ හැම දෙයක් එක්කම අපිට වෙලා තියෙන්නේ හානියක් විතක් සුබසෙතක් කියන කාරණයක් නම් දකින්න නැහැ. හම්දුරනේ. බුද්ධ භෝගයේ වගා කරපු රටේ දැන් බුද්ධ භෝගයේ වගා කරන්නේ අවසානයේ එව්ව වෙනුවට ගහන්නේ භූතෙක් සුනාමියක් ගන්න දනට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ගැන හොඳ අවධානයක් තියෙන්න ඕනේ. ඉතින් මේ හැම පාලකයෙකුට නායකයෙකුට එහෙම නැති වුණොත් අපේ රට විනාශයෙන් විනාශයට තමයි යන්නේ. අපේ හාමුදුරනේ බොහොම පිං
බොහොම මේ කටයුත්තේදී අපිට වහන්සේගේ ඒ දායකත්වය ලබා දීම සම්බන්ධව මේ වටින් ගොඩින් කියන හැම කතාවකම කියවෙන්නේ රජයට මේ ලොකු වගකීමක් තියෙනවා මේ මහජනයා වෙනුවෙන් උපන් පරපුර වෙනුවෙන් මේ වන අඩවි ටික රකින්න, ගහකොළ ටික ආරක්ෂා කරන්න. ඒක නොවෙනවා යයි හැඟෙනවා මේ කාරණේදී. ඒ නිසා ජතිස මහත්මයා දැන් නව රජයේ ඉඩම් පරිහරණය නව ආණ්ඩුවේ විශේෂයෙන් ගත්තහම මේ රාජ්‍ය වැඩපිළිවෙල ශක්තිමත් වෙන ස්වභාවයක් තියෙනවා කියලා අපිට පේනවා. ඒක සත්‍යක්ද? ඒක එහෙම කතාවක් එළියේ තියෙනවා. ඒකට ඔබ එකඟද? නෑ බබලන් ඒකට පූර්ණ එකකතාවයක් පත් කරන්නේ නැහැ. හේතුව දැන් 2030 වෙනකොට මේ රටේ සංවර්ධනය පිළිබඳව විශේෂිත තීන්දුව తీරන ගණනාවක් සහ න්‍යායාත්මකවත් ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් ඒ අදාළ ලියකියවිලි ටික සහ ඒ කියන අධ්‍යයන කටයුතු අවසන් කරලා තියෙනවා. මේ අවසන් කරන කටයුතු වලදී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ඒකක 5ක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. එකක් තමයි ත්‍රිකුණාමලය ආශ්‍රිත වෙච්ච සංවර්ධන වැඩසටහනක්. ඒ වගේම පොළොන්නරුව දඹුල්ල අනුරාධපුරේ සම්බන්ධ වෙච්ච සංවර්ධන වැඩසටහන. දැන් මේ පොළොන්නරුව දඹුල්ල අනුරාධපුරේ සහ ත්‍රිකුණාමලය කියන මේ කොටස එක සංවර්ධන ප්‍රදේශයක් විදිහට නම් කරන වැඩසටහන තුලදී මේ පරිසර පද්ධතියට වෙන හානිය පිළිබඳව අපිට තක්සේරුවක් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එක තමයි යාපනයේ ආශ්‍රිත ඒ ප්‍රදේශයේ තියෙන සංවර්ධන වැඩසටහන. ඊළඟට හම්බන්තොට ආශ්‍රිත සංවර්ධන වැඩසටහනක් ආදී වශයෙන් ඒ වගේම මඩකලපුව ආශ්‍රිත සංවර්ධන වැඩසටහනක් විදිහට ප්‍රධාන සංවර්ධන වැඩසටහන් 5ක් යෝජනා වෙලා තියෙනවා. මේ 5 තමයි ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතාවයන් මත මේ රටේ 2030 වෙනකොට සිදු වෙන සංවර්ධන ක්‍රියාදාමයන්. එතකොට මේ සංවර්ධන ක්‍රියාදාමයන් තුළ මේ රටේ වනාන්තර පද්ධතියේ තියෙන සහ සම්බන්ධතාවය මොනතරම් කීතු වලට කැඩෙයිද? මේ කීතු වලට ඒ සහ සම්බන්ධතාවය කැඩීම තුළදී වනසතුන් සහ ඒ ජීවීන්ගේ තියෙන ඒ සංක්‍රමණික මාර්ගත් එක්ක ඇති වෙන ඒ ගැටලු තව ප්‍රමාණයක් ඉහළට යනවා. දැන් ඔබතුමා ඔය කිසිම කල්පිතයක් නෙමෙයිද ඔය කියන්නේ දැන්. තාම ඒක වෙලා නැත්තම් දැන් සැලසුමක් විතරක් නම් තියෙන්නේ. දැන් අපිට එහෙම අපි නිශ්චිත වශයෙන් කොහොමද කියන්නේ පරිසර පද්ධති සංවේදී කලාප බිඳ වැටෙනවා කියලා? දැන් මේ වෙනකොටම සිද්ධ වෙලා ඉවරයිනේ. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් අලින්ගේ සංක්‍රමණික රටාව මුළු රට පුරාම තිබුණේ. උදාහරණයක් විදිහට ගත්තාම අලින්ගේ සංක්‍රමණික රටාවේ උප්පත්ති ප්‍රදේශයේ විදිහට හඳුනාගත්තේ හඳපාංගල. ඒ වගේම ඔවුන්ගේ මේ බ්‍රීඩින් ප්ලේස් එක විදිහට තිබුණේ ලහව්ගල. ෆීඩින් ප්ලේස් එක විදිහට තිබුණේ නැත්නම් ආහාර භෝජන ප්‍රදේශයේ විදිහට තිබුණේ වස්කමුව. ඒ වගේම අලි අවසානයේදී මරණයට පත් වුණේ චුණ්ඩිකුලම් වල. මේ අලින්ගේ ඒක මාර්ගයක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේක සංකල්පයක් නෙවෙයිනේ. මේක සැබෑවක්. මෙන්න මේ කාරණාව තුළදී අද ඒ කියන සංක්‍රමණික මාර්ගය තුළ කීපලකින් ඒ අලින්ගේ සංක්‍රමණික මාර්ගයට අපි අවහිර කරලා තියෙනවද? එහෙමනම් ඒ අවහිර කිරීම තුළ මේ ගැටලුව ඇති වෙන්නේ නැද්ද? ඒ වගේම දැන් අනාගත සංවර්ධන ක්‍රියාවලිය තුළදී වයඹෑල සංවර්ධනය කිරීම තුළදී කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩාවැව 300කට වැඩි ප්‍රමාණයකට ජලය සපයනවා. මේ කුඩාවැව 300 ජලය දවස් 300ට පාතුලම තියෙනකොට මොකද සිද්ධ වෙන්නේ? අර කන් එකට වතුර පිරිච්ච ජලාශය වර්ෂය පුරාම වතුර පෙරෙනවා. ඊට පස්සේ එතන අර සත්තුන්ට තිබුණ ආහාර දාමය, ඒ ආහාර සංචිතය විනාශ වෙනවා. ඒ විනාශ වීම තුළ අනිමිලිස් ගැටුම 100-200කින් ඉහළ යනවායි කියලා මේ ලංකාවේ ඉන්න පුරෝගාමී විද්‍යාඥයන්ගේ අධ්‍යයනයන් වලදී දැනටම පැහැදිලි කරලා අවසానයි. මේවා තමයි ඇත්ත. දැන් වැවක වතුර පිරලා තිබීම ගැටලුවක් කියලාද ඔබතුමා කියන්නේ? ඔව්. මට මොහොතකට අවසර දෙන්න. දැන් මේ කාරණාවලදී දැන් නව රජයේ මැදිහත් වීමෙන් හෝ දැන් ඔබතුමා කිව්වා ගරු අධිකරණයේ මැදිහත් වීමෙන් හෝ අපි බලාපොරොත්තු වෙච්ච සමහර හොඳ යහපත් තීන්දුව ලැබුණා. හැබැයි යහපත් තීන්දුව වගේම ජනතාවට වක්‍ර බිය සැකසංකා ගෙන දෙන සමහර දේශපාලන තීන්දුත් තීරණත් කරලියට ආවා. එයින් එකක් සහ එකක් තමයි මේ 5/2001 චක්‍රලේඛනය අහෝසි කිරීම. මේ සම්බන්ධව තොරතුරු විමසීම සඳහා අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා ප්‍රවීණ නීතිඥ කපිල ගමගේ මහත්මයා. එතුමාගෙන හුර සිට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයබෝන් කපිල මහත්මයා. අයබෝන් ගමගේ මහත්මයා. නීතිඥතුමා දැන් අපි කැමති දැන් විශේෂ
අවධානයක් යොමුණා පහුගිය කාලේ පරිසරවේදීන්ගේ සහ මේ සම්බන්ධව ඉඩම් පරිහරණය සම්බන්ධව විධිමත් අධ්‍යයනය කරමින් විධිමත්ව අධ්‍යයනය කරමින් හිටපු කණ්ඩායම්වල අවධානය යොමු වුණා මේ 5/2001 චක්‍රලේඛනය පිළිබඳව. මේ චක්‍රලේඛනයේ අහෝසි කිරීම සම්බන්ධව ඔබතුමා දරන්නේ මතය මොකක්ද? එහෙමයි 5/2001 චක්‍රලේඛය ගැන කතාව ගත්තත් මේකෙත් වෙන්නේ මේ කෙලහලන්නේ ස්වභාවික කැලෑ පද්ධතියකට. ඒ ස්වභාවික කැලෑ පද්ධතිය කියන්නේ වටිනා ජෛව විවිධත්වයක් වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමක් කිනුත් පොසොත් ප්‍රදේශයක්. ඔව්. ඒ ප්‍රදේශය හඳුනන පාවිච්චි කරපු යෙදුම තමයි ඔය අවශේෂ කැලෑ කියන්නේ. ඔව්. ඒ අවශේෂ කැලෑ ගැන මුලින්ම කතා වෙන්නේ 1998 598 කියන චක්‍රලේඛය. ඒ අනුවට චක්‍රලේඛය කියනවා දැනට ශ්‍රී ලංකාවේ තිබෙන ස්වභාවික කැලෑ ප්‍රධාන වශයෙන් ආයතන තුනක් මගින් පාලනය වෙනවා. ඒ කියන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට මේ අවශේෂ කැලෑ කියන ওই 5/2001 චක්‍රලේඛයේ සඳහන් වෙන අවශේෂ කැලෑ කියන්නේ ඔන්න ඔය ආයතන තුනටම පවරන්න බැරි වෙලා ඉතුරු වෙලා තිබුණු ස්වභාවික කැලෑ. ඒක ඔය චක්‍රලේඛයේම රජයෙන්ම නිකුත් කරපු චක්‍රලේඛයේම සඳහන් වෙනවා ස්වභාවික කැලෑ කියන වචනේ ඇතුව. ඒතර හොඳටම පැහැදිලි මේ අවශේෂ කැලෑ කියන්නේ ඉහත කියපු ආයතන තුනෙන් එකකටවත් ආරක්ෂා කරන්න නියම වෙලා නැති ස්වභාවික කැලෑ කියන එක. ඒක වෙලා තින්නේ මේ කැලෑවේ වරදක්වත් සතුන්ගේ වරදක්වත් නෙවෙයි රජයේ පරිපාලන දුර්වලතාවක් නිසා. ඒගොල්ලන්ට බැරිලා තියෙනවා මේක මැප් කරලා හරියට මේ ගැසට් කරලා මේ ටික ප්‍රකාශයටපත් කරන්න. එතකොට මෙන්න මේ තත්ත්වය යටතේ තමයි 98 ඉස්සෙල්ලාම චක්‍රලේඛයක් හඳුන්වා දෙන්නේ මේ ටික යම් ආකාරයකින් ප්‍රවේශම් කරගන්න වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය තියෙනවා. ඊට පස්සේ 98 ගැන අපි චක්‍රලේඛයේ 2001 තව ටිකක් කැලලු කරනවා. ඒ 5/2001 චක්‍රලේඛය තමයි අපි වෙලෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. 5/2001 මුල් එක තමයි 5/98 කියන්නේ. ඒතර 5/2001 ඔය 5/98 අහෝසි කරලා ඒ වෙනුවට ගෙනාව එක. ඒ කියන්නේ 98 දුන්න ආරක්ෂාවත් මගේ අදහස නම් තව ටිකක් 2001 ලිහිල් කරනවා. ලිහිල් කරලා 5/2001 කියන්නේ මේ සියලු දේ ලබා දුන්නු කප්රුකක් නෙවෙයි. ඒ වෙනකොට තමයි යමින් තිබුණු මහා විනාශකාරී පුලකක් කියන වාලක් කරන්න ගෙනාපු යම් තරමක මකුළු දෙලක්. නමුත් යම් ආරක්ෂාවක් එකෙන් ලැබෙනවා. ඊට පස්සේ 5/2001 ආයෙම ලිහිල් කරනවා 2006. 2098 ගෙන ආපු ආරක්ෂාව 2002 අඩු කරලා 2006න් අඩු කරලා ඊට පස්සේ ඒ 2006 දී අඩු කරපු ආරක්ෂාව තමයි දැන් මුන්දල මේ අහෝසි කරලම දාන්නේ. ඒ අර මම කියපු විදිහට මේ මැතිවරණ පිසාචින්ට දොළපි දෙන්න ඕන කම නිසා. මේක තමයි මේකේ තියෙන පසුබිම. ඔව් මේකෙන් සිදුවන හානිය අපි කල්පනා කරොත් එහෙනම් මේකෙන් සාමාන්‍ය ජනතාවට පරිසරවේදීන්ට නැත්නම් පරිසරය ගැන සංවේදී වෙන අයට විතරක් නෙවෙයි මේකෙන් ජාතියක් හැට සිදුවන අවාසිය මොකක්ද ඇත්තටම මේකේ යට සංගවිච්ච න්‍යාය පත්‍රයක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. මේකේ යට සංගවිච්ච න්‍යාය පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දේශපාලන හිංචයිලාට පිසාචයින්ට ඔය කියන දොළපි දෙන එක. ඒ කියන්නේ අක්කර 300ක් 400ක් 50ක් 25ක් වගේම 1000 2000ක් වුණත් දෙන්න මේ වෙනකොටත් පිවුරුප සකස් කරලා තියෙනවා. සමහරවට දීලා තියෙනවා. ඒ දෙන්න වෙන මොකටවත් නෙවෙයි මේ ජනාධිපතිතුමා කියන විදිහට මේ හේන් කොටා ගන්න බැරි අහිංසක ගොවියන්ට නෙවෙයි. මේ දෙන්නෙම ගස්ටික් කපා ගනින් කියලා. ඒක ඡන්ද බොරොන්දු. එහෙම ගස්ටික කපා ගන්න කියලා දීපු එකක්වත් මේ වෙනකොට මේ ගස්ටික කපාගෙන අතහැරලා දාලා තියෙනවා මිසක් එතෙන්ට ආපු අලියටත් වෙඩි තියලා දාලා තියෙනවා මිසක් ඉන් එහාට දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔය කියන මේ කතන්දරයක්. ඔය කියන දෙයින් සිද්ධ වෙන එක හානියක් තමයි ඔය කියන විදිහට මේ දින ජෛව විවිධත්වය අහෝසි වෙලා යන එක. මේ සමහර පැතිවල මේ අවශේෂ කැලෑ කියන සමහර කොටස්වල සමහර මේ ළඟදිත් සොයාගත්ත විශේෂ වර්ග ගොඩක් අලුතෙන් සත්තු. ඒ කියන්නේ මේ ඊයේ පෙරදාත් සොයාගත්ත හූණු වර්ගයක්. එහෙම නැත්නම් කටුස්සෝ. මම මේ කියන වචනෙන් මේ කතාව හැල් වෙන්න පුළුවන්. මොකද මේ හූණෙක් නිසාද කටුස්සෙක් නිසාද මේක මේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. නමුත් ජෛව විවිධත්වය කියන එක ගැන අදහසක් තියෙන කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ හූණෙක් කටුස්සෙක් හෝ අලුත් වර්ගයක් හොයාගැනීම කියන එකේ තියෙන වටිනාකම කියලා. එතකොට හූණු කටුස්ස විතරක් නෙවෙයි අලි, ඒ වගේම ලංකාවේ ඉන්න දිවියා වගේ සතුන් වගේම තවත් නොයෙක් හඳුනා නොගත් ඡායක සහ වෙනත් සත්ත්ව ප්‍රජාවන් ගොඩක් ක්ෂුද්‍ර ජීවීන් මේ අය සමහරලාට ඉන්න එකම කොටස වෙන්න පුළුවන් මේ කාදාහරයක් කෙනෙකුට දැන් අක්කර 5 අක්කර 25 තියෙන්නේ. ඒක නැති වුණොත් නැති වුණාමයි මේ මිලියන 10 ගාණක් තිස්සේ පැවතිච්ච ආරක්ෂා වෙච්ච දේ ඉතිරි මුළු සනුහරයටම නැති වෙලා යනවා. ඔව් කපිල් මහත්මයා ඒ විනාශය හදන්න බැරි විනාශයක්. මගේ අවසාන එක තමයි පුරාවිද්‍යාත්මක විනාශය. ඔව් අපේ රට ඉතිහාසයක් නැති රටක් බවට පත් වෙනවා. ඕක දුන්නාම ඕකේ තියෙන මේ මුරගල ගණි ලිග්ගලට ඊට පස්සේ තා මොනවා හරි තියෙනවා නම් ඒ ටික කරලා වෙන්නත් තුන් කාලට කුඩු කරලා ඒක ගණි කොන්ක්‍රීට් බඳින්න. එතකොට පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශ වෙලා යනවා. කපිල් මහත්මයා දැන් අවසාන වශයෙන් මගේ අවසාන ප්‍රශ්නේ දැන් මේ බඳු මේ චක්‍රලේඛනය හවුස් කිරීම ඇතුලේ අපිට ප්‍රාදේශීය ලේකම්වරයා
මේ ඉඩම් බලතල පවරීමෙන් අපි දන්නවා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කෘෂිකර්මාන්තයේ යනාදී සියලුම සම්පත් පිළිබඳව විනිශ්චයක් තියෙන ආයතනයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ. මේ තුලින් බැයිද ජනතාවට සෙතක් සැලසෙන විදිහට මේ ඉඩම් නිදහස් කරලා මේ නිෂ්පාදන ආර්ථිකයට මේ ඉඩම් යොදවා ගැනීමේ අරමුණකින් නෙවෙයිද ඇත්තට මේ චක්‍රලේඛනය අහෝසි කරන්නේ. මේ පැත්තෙන් ඔබගෙන් මේ ප්‍රශ්නේ විමසුවොත් ඒක සාධාරණ නැද්ද? මේ කරන විවේචනයේ පස්සේ කළා. නෑ ඔය ප්‍රශ්නය මේ වෙලාවේ ගැළවිල්ලට ඔය ඉන්න ලොකු නිලධාරීන් පාවිච්චි කරන කාරණයක්. මම දැන් කීපට දස්වල ප්‍රධාන නිලධාරිය තුන්දෙනාම පොරු වගේ ඇවිල්ලා කියනවා මේ මිනිස්සුන්ට ඉඩක් නැහැ මෙච්චර ඇප්ලිකේෂන් 6000ක් ආවා එහෙම කියලා. ඒක පට්ට බොරුවක්. ඒ මිනිස්සුන්ට ඉඩම් ඕන නම් දැනටත් වගා කළ හැකි ඉඩම් යලකන්නේ අක්කර ලක්ෂ කොච්චරක් පුරන් වෙනවද? මහකන්නේ අක්කර ලක්ෂ කොච්චරක් පුරන් වෙනවද කියලා ගණන් හදලා බලන්න කියන්නේ. ඒවා ලක්ෂ ගණන්. පුරන් වෙන ඉඩම් ටික ඉස්සෙල්ලා එහෙමනම් ගොවි බිම් විදිහට හඳුරගෙන නමුත් වගා නොකරන පුරන් වෙන ඉඩම් ටික ඉස්සෙල්ලා දෙන්න බෑ. එහෙම කරන්නේ මේ කරන්නේ තව කැලෑ කොටසක් දෙනවා. පළවෙනියම ඊට පස්සේ ගස් ටික කපලා දානවා. ඊට ඒ ගස් ටික කපලා විකුණ ගනින් කියන කතන්දරය අනුව දෙන එක තමයි මේ වෙන වෙන ආටෝප සාටෝප ඔතලා පෙන්නන්නේ මිනිස්සුන්ට වගා කරන්න විදියක් නැහැ කියලා. ඒක කතා දෙකක්. අපි ඔව් මම හිතන්නේ පැහැදිලි බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි ඒ සම්බන්ධුනේ කොළඹ සිට ප්‍රවීණ නීතිඥ කපිල ගමගේ මහත්මයා. අපි බෙහෙම ස්තුතියි ඔබට සංවාදය පෝෂණය කරාට. අපි ඉදිරියේ දවසක සජීවීව මුණ ගැහෙමු කියන ආරාධනයත් ඔබට කරන්න සූදානම්. මේ සංවාදය ටිකක් බරපතල විදිහට සමාජගත කළ යුතුයි කියන අදහස අපිට තියෙනවා. මොකද මේ අනාගතයේ මෙබඳු සැලසුම් නම් තියෙන්නේ ඔබගේ දෘෂ්ටියට අනුව ඔබගේ පුරෝකථනයට අනුව මේක ටිකක් බරපතල වන්න පුළුවන්. හැබැයි මේවා සියල්ලම ඇතැමෙකුට පුරෝකථන වෙන්න පුළුවන්. නමුත් මේ ඔස්සේ ඔබට කල්පනා කරන්න හිතන්න හැකියාවක් තියෙනවා. මොකද ඉතිහාසය අපිට බොහෝ සාක්ෂි සාධක සපයලා තියෙනවා වර්තමානයේ හිතන්න. ඒ ගැන උඩ මතක් කරමින් අපි චන්දන මහත්මයා දැන් මේ අපිට පොඩි ගැටලු රැසක් එනවා. දෙකක් තමයි නීතිමය තත්ත්වයන් ඒ වගේ දුර්වලතාවයන් ඉස්සරහට පේනවා මේ ඇතුලේ. දැන් එතකොට මේ ඉඩම් බලතල පිළිබඳ ප්‍රශ්නේ බරපතල නැගෙනවා. එතකොට මේ සම්බන්ධව මිනිසුන්ගේ මානව හිමිකම් පාර්ශවය අපිට තව පැත්තකින් උල්ලංඝනය වෙනවා. දැන් මේවා සම්බන්ධව කොතනද අපිට විසඳුම තියෙන්නේ? කොතනද? දැන් අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කපිල ගමගේ මහත්මයා කිව්ව කාරණා ටිකෙන් ඔය ඔක්කොට විසඳුම් ටික තියෙනවා. එතුමා ඊටාම පැහැදිලිව අවසානයේදී මතු කරපු කාරණා ටික මේ සියලුම කාරණා ටික ගොනු වෙන්නේ දේශපාලන බලාධිකාරිය වටේ ඔවුන්ගේ ඌමනාපාකම් මත නම් පවතින නීති රීති අහෝසි කරලා අලුතෙන් යම් යම් චක්‍රලේඛ හරහා ඒ කාරණා ගේන්න පුළුවන් නම් එතකොට අපි කාටද ඔය සම්බන්ධයෙන් ඉදිරියේදී ඇඟිලි දික් කරන්නේ? එතකොට උතරදී මට ආපහු කියන්න වෙන්නේ මොකද්ද? අර බලය පාලකයා දූෂණය කරයි අධික බලය පාලකයා අධික ලෙස දූෂණය කරයි කියලා කිව්වන ඇරිස්ටෝටල් ඉතිහාසයේදී ඒ කතාව තමයි නැවත වතාවක්ම අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. සහ අර මිහිඳු මහමුදුරෝ දේවානම්පියතිස්ස රජතුමන්ට කිව්ව කතන්දරේ අපේ පාලකයෝ දේශපාලඥයෝ හැමෝම තම තමන්ගේ කාමරවල තම තමන්ගේ වාහනේ ගෙදර ලොකුවට ගහලා තියාගන්න ඕනේ කියන කාරණේත් මට මේ වෙලාවේ කියන්න සිද්ධ වෙනවා. මොකද හේතුව දැන් ඔය ගරු අධිකරණ අඩුම තරමේ ගමගේ මහත්මයා මේ අධිකරණ පද්ධතිය මේහා ශක්තිමත්ව තියෙන හින්දා තමයි දැනට හරි ලංකාවේ ගොඩක් දේවල් ආරක්ෂා වෙලා තියෙන ඇත්තම කාරණේ ගත්තොත් එහෙම. ඒක හින්දාම තමයි ඔය අධිකරණ පද්ධතියට විවිධ ආකාරයට බලපෑම් කරන්න විවිධ පුද්ගලෝ විවිධ උත්සාහ දරන්නේ. අධිකරණ පද්ධතිය මේ විදිහටවත් ඔය පවතින තත්ත්වයේ විදිහටවත් සුරක්ෂිත වෙලා තිබෙන්නේ නැත්තම් අපිට කතා කරන්න මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න වැඩකුත් නැහැ, පරිසර ගැන කතා කරන්න දෙකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තම කාරණේදී. එතකොට දැන් අපේ මේ මහත්මයාත් සාකච්ඡාවේදී මතු කරපු කාරණේ තමයි අපිට අපි කියන්නේ මේ ස්කෝලර්ස්ලාගේ ගැටලුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අදාළ සමහර වෙලාවට අපිට ඉන්න වෘත්තීමය ප්‍රාමාණික වියතුන් කියන දේවල් ඇහෙන්නේ නැහැ සමහර වෙලාවට බලය හම්බුනට පස්සේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම ගැටලුවක් තියෙනවා. එතකොට ඒ ප්‍රාමාණික වියතුන්ගේ අදහස් අරගෙන අපිට එක තැනකට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තිමය රාමුවක් අපිට හදාගන්න සමහර වෙලාවට ඒ ඉන්න දේශපාලඥයන්ගේ කොදු නැමෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලොන්ට ඒක ලැජ්ජාවක් වෙන්න පුළුවන්. මම ඡන්දෙන් ඇවිල්ලා ඉන්නේ. ඇයි මේ කියන කෙනෙක්ගේ සමහරට එයාට දෙන සුදුසුකම් ගැන එයාටම විචිකිච්ඡාවක් හිතනවා වෙන්න පුළුවන්. අනේ මගේ මෙහෙමයි මට මේ උපදෙස් දෙන්න ඇවිල්ලා
ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් එයාට හොඳ උගතෙක් එයා ප්‍රාමාණික වේතෙක් එයා කියන දේ නිකන් මගේ සුසුකන් ටික මට හිතනකොට මට ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම හින්දාද දන්නේ නැහැ මේ වහුම්කම් දෙන්නේ නැත්තේ. වෙන්න පුළුවන් සමහරවිට එහෙම ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. දැන් එතකොට අර ඔබතුමා සාකච්ඡාවේ මුලදී මත කරපු ඔක්සිජන් කතන්දරෙත් ඔතනදී නෙන්නේ අපිට. නේ? එතකොට ඒ පුද්ගලයෝ වටේ ඉන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවම දැන් කපිලිකමගේ මහත්මයා ඊටාම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් විදිහට එතුමන් මේ කාරණේ සම්බන්ධයෙන් එතුමන් කතා කරපු දේ හරියටම ඕක තමයි සැබෑ යථාර්ථය. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට එතුමා මතු කරපු කාරණා ටික ඇතුලේ මේ සියලුම දේවල් වල පසුබිම් චිත්‍රය තියෙනවා ඒක ඇතුලේ. දැන් එතකොට දැන් බොහොම අපූර්ව කාරණයක් දැන් චන්ද්‍ර මහත්තයා දැන් එතකොට දැන් අපි මේ බඳු ක්‍රියාකාරීත්වයක් ඇතුලේ ඉතිහාසයේ ඉඳන් මේ ප්‍රගතිශීලී නායකයින් පරිසරවේදීන් මේ පරිසරය ගැන කතා කරපු අය මේ එකට ක්‍රියාකාරීත්වය පව බැහැර වෙනවා. දැන් අපි ගාමිණී මහත්මයා ජයතිස් මහත්මයා දැන් ඔබතුමාලගේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නිෂේධය කරලා තියෙනවානේ මේ සමස්ත ක්‍රියාකාරීත්වයේ ක්‍රියාදාමයේ ඇතුලේ. දැන් මොකද දැන් අපි දන්නවා සමහර පරිසර සංවිධාන විශාල වශයෙන් ගස් සිටෙවුවා කියලා වාර්තාවල තිබුණා. ගස් සිටෙවුවා කියලා තියෙනවා. දැන් සමහර තැන්වල පැල තවන් දාලා තියෙනවා. ගස් සිටවනවා කියලා වනාන්තර යලි හදනවා කියලා අපි ඉතිහාසයෙන් දැන් හදලා කොයි වැඩි වෙච්ච වනාන්තර මොකක්ද උනේ? ඒවා බොරුද මොනවද ඒවා? ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ සුවිශේෂ කාරණාවක්. හිටවන ගහක්ම හැම ගහක්ම පැල මේ පවතිනවයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් හිටෙන්නේ නැත්තම් කොහෙත්ම ඒක පවතින්නෙත් නැහැ කියන එකයි අපිට කියන්න වෙන්නේ. අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම පරිසරය පිළිබඳව යම් ප්‍රමාණාත්මක දැනුමක් එක්ක මේ පිළිබඳව යම් සංවේදී ස්වරූපයන් එක්ක කටයුතු කිරීම කියන්නේ එකක්. ඒ වගේම අපි හඳුනා ගන්න ඕනේ දැන් මේ 5/2001 කියන මේ චක්‍ර ලේඛනය තුලදී අපි පරිසර පද්ධතියෙන් ඉවත් කරන්න යන ප්‍රමාණය මෙතන තියෙන අක්කර ලක්ෂ 6කට වැඩි ඉඩම් ප්‍රමාණයක්. එතකොට මේ ලක්ෂ 6කට වැඩි ඉඩම් ප්‍රමාණය අද වෙනකොට පවතින්නේ පරිසර පද්ධතියේ සුවිශේෂ සංඛ්‍යක් වෙන වනාන්තර විදියට. එතකොට මේ වනාන්තර විදියට පවතින මේ ලක්ෂ 6 අහිමි වුණොත් එහෙම අපිට ඒක බේර ගන්න පුළුවන් වෙයිද? ඒ ලක්ෂ 6 නැවත කෘෂිකාර්මික ඉඩම් බවට පරිවර්තනය වෙලා නැවතේ පාරිසරික සේවාවන් ස්ථාපනය වෙන්න අවම වශයෙන් අවුරුදු 10ක් 15ක්වත් යනවා. එතකොට මේ කාලය තුල ඇති වෙන හිදස තුල ඒ පාරිසරික සේවාවන් කරන්නේ කවුද? මෙන්න මේවයි ගැටලු. අනිත් එක ගත්තාම මේ හැම නීතියක් තුලම නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලු තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම අපි දන්නවා අමාත්‍යාංශයක ලේකම්වරයා කියන්නේ ඇමතිතුමාට න්‍යායාත්මක උපදෙස් දෙන්න ඉන්න කෙනා. නමුත් එතුමාගේ න්‍යායාත්මක උපදෙස් ඇමතිතුමා පිළිගන්නවාද? එහෙම න්‍යායාත්මක උපදෙස් දෙන්න ලේකම් කෙනෙකුට ඇමතිතුමා සමග සිටිය හැකිද? මෙවැනි ප්‍රශ්න අද සමාජය තුළ අනන්තයි අප්‍රමාණයි. මොකක්ද ඔබතුමා මේ වක්‍රව කියන්න හදන කතාව? හේතුව තමයි හැම මොහොතක් තුළම තමන්ගේ යපුමත් ඒ වගේම තමන් වටා ඉන්න කට්ටියගේ යපුමත් තහවුරු කරන පිරිසක් පවතිනව ඇරෙන්න ඒ යපුමට ප්‍රතිචාරයක් දක්වනවා නම් ඔහුට පවතින විදියක් නැහැ. මේ තියෙන අසීමාන්තික සමාජ අවශ්‍යතාවයන් එක්ක මේක ඊටාම බරපතල විදියට පේන කාරණාවක්. තාමත් කියනවා මේ රට වෙනස් වෙලා නැහැ ඉතිහාසයට සාපේක්ෂව කියලා. ඉතිහාසයට සාපේක්ෂව රට වෙනස් වෙලා තියෙන්නේ අන්න අර කියපු කාරණා ටික සාක්ෂාත් කරගන්න විතරයි. එහෙම නැතුව මේ පොදු අරමුණු කරා මේ රට වෙනස් වෙන්න මේවා වෙනස් වෙලා නැහැ. මේක තමයි අපේ ආර්ථික ආගාධිත ප්‍රශ්නය. චන්ද්‍ර මහත්තයා අර ගැටලුව බොහොම බරපතල ප්‍රශ්නයක්. 아무ත් අපිට විරාමයකට යන්නත් කාලය එළවිලා තියෙනවා. ඉතින් පසුව ඒ කතාවට මුල පිරුවොත් හොඳයි කියන මා විශ්වාස කරනවා. දැන් වන සංරක්ෂණය හා සංවර්ධනය කියන කාරණේදී හැමදාම පැටලෙන්නේ මේ සංවර්ධන ඉලක්කයන් අපි කොහෙන්ද ගන්න කියන කාරණේ. අපි පූර්වාදර්ශයන් සංවර්ධන පරමාදර්ශයන් අපි ගන්න තැන අනුව අපිට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කැලෑවත් එක්ක ගහකොළත් එක්ක සබාදහමත් එක්ක පරිසරයත් එක්ක අපේ සංවර්ධනයේ දැක්ම හදාගන්න එක වෙනම කාරණයක්. ඒකට දියුණු වඩා ප්‍රබල විදිහට සංවාදයක් දියුණු කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, විද්වතුන්ගේ සහාය ගන්න ඕනේ, පරිසරවේදීන්ගේ උපදෙස් ගන්න ඕනේ, විශ්වවිද්‍යාල වල පරීක්ෂණ පවත්වන්න ඕනේ, ශිෂ්‍යයන්ගේ අවධානය ගන්න ඕනේ, කුඩා පාසලේ පුදා පන්ති කාමරේ ඉඳලා පරිසර සංවේදී දරුවෙක් හදන්න ඕනේ. මේ වගේ මේ මානව පරිසරයේ සංවිධානාත්මකව හදාගන්න එක. මේ භෞතික පරිසරය ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා මේ අනිකුත් කාරණා පූර්ණය කර ගැනීම සඳහාත් රජයකට
ලොකු ක්‍රියාදාමයකට මුල පුරන්න සිද්ධ වෙනවා. නමුත් අමතකොට යන්න කලින් අපි අමතුම විරාමයකට යන්න කලින් අමතුමකට යන්න බලාපොරොත්තු වෙනවා. අයබන් ඔබට ඔබ වහන්සේට අයබන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට සම්බන්ධ වෙනවා දුරකථන ඔස්සේ. අවසරයි අපේ හැමදෙරේ. තිරුවන් සරණයි මේ උවෙල්ලස පළාතේ නායක හැමදෙරු. අවසරයි නායක හැමදෙරුනේ. දැන් මේ ඔබතුමන්ලාගේ මේ සාකච්ඡාවට මම සම්බන්ධ වුණා මුලින්දලම. එහෙයි අපේ හැමදෙරුනේ. දැන් අධිනීතිඥ කපිල ගමගේ මහත්තයා හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කළා. එහෙයි. මෙන්න මේක තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් කරන්න ඕනන්නේ. මේ දැන් නිදහස ලැබෙනකොට මේ රටේ 70%ක් වනාන්තර. අද වෙනකොට කීයේ තියෙන දැන් 27ද 16ද කිව්වා. දැන් මේ මොකද්ද මේකේ තියෙන සංවර්ධනය? එනිසා මේ සංවර්ධනේ මුවාවෙන් කරන්නම විනාශයක්. අර අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා වගේ මේ රට නොගැලපෙන ශාක වර්ග ගෙනල්ලා හිටවලා භූගත ජලය විනාශයි. එනිසා දැන් අර බදුද්දීන් විනාශ කරපු වනාන්තරයේ රටවල් වල මොනවද පැලා જાති හිටවුවොත් ඒක හරියන්නේ නැහැ. එනිසා මේ රටේ මේ වනවගාව කරලා ඒ බදුද්දීන්ට දඬුවමක් දෙන්න ඕන අනිත් රටේ මිනිස්සුන්ට පේන්න. නැත්තම් මේ වනාන්තර නතර වෙන එකක් නැහැ. දැන් පහුගිය දවස්වල අක්කර 65000ක මේ ආණ්ඩු ලැහැත්ති වුණා උක්වගා කරන්න මේ මොනරාගල දිස්ත්‍රික්කයේ. ඒක නැත්නම් අපි බොහොම අමාරුවෙන් දැන් ආයෙත් ලැහැත්තියක් තිනවලු ওই වනාන්තර විනාශ කරන්න. ওই වනාන්තරයට අයිති වෙනවා අරලු බුළු නෙල්ලිය විශාල ඖෂධීය වනාන්තරයක්. ඒක අක්කර 99000ක් තියෙනවා. මේ ආසියාවෙම තියෙන වටිනාම උසු වෙන බුද්ධදාස රජුරුවන්ගේ. ඉතින් මෙන්න මේවා විනාශ කරලා කරන සංවර්ධනය මොකද්ද මේ මිනිස්සු? එනිසා මේ මහජනතාවට මේ සතුන්ට අර මිහිඳු ආමඳුරෝ කියාපු කතාන්තරය මේ මිනිස්සුන්ගේ හදවතට කාවත් දන්න ඕන. මේ දැන් ඔය පාලකයන්ගේ දෙයක් නෙවෙයි මේක මේ වනාන්තර ටික. දැන් මේ වෙන්නා වූ විනාශ වෙන්නේ සේරම මේ පරිසර විනාශය කරපු හින්දා. ඔය කොරෝනා වැඩියෙන් පැතිරෙන්නේ පරිසරය මේ සමතුලිතව නැති ඒ ලෝකේ. ඒ හම්බුනේ. ඉතින් මේ උන්ක කතා කරන්න තියෙනවා. ඉතින් දැන් ඔබතුමන්ලා මේ ග්‍රාමයකට යන්න ලෑස්ති. ඒ අපි හම්බුනේ මේ. හොඳයි එහෙනම් මේ අපි මේ කතා කරන්නේ මේ රජයකට විරුද්ධව නේ. ඔය හැම තැනම තියෙන්නේ පරිසර විනාශයක් හානියක් මිස සංවර්ධනයක් නැත. මේ වැවක් කරන්න ගියා වැව තෝරා ගන්නෙම හොඳ ගස් ටිකක් තියෙනවා. ඉතින් ගස් ටික ඉවරයි වැව නැහැ. ඒ අමුනේ වැවත් නැහැ ගසුත් නැහැ මේ ගසුත් නැහැ සංවර්ධනයත් නැහැ මොකක්වත් නැහැ. දේශපාලනඥයෝ සංවර්ධනය වෙලා තියෙනවා. නමුත් අහිංසක මිනිස්සු එදත් එකයි අදත් එකයි එන්න වලපල්ලේට. හේ අපේ හඳුරන්නේ මේ අගනා දහම් පඬුරකුත් අපිට ලැබුණේ මේ වහන්සේ අපූරු කතාවක් කිව්වා අපි විරුද්ධ වන්නේ ආණ්ඩුවකට නෙවෙයි රජයකට නෙවෙයි ඇතැම් විට අධර්මයට කියලා අපි හිතනවා අපේ හඳුරන්නේ. අපි මේ ධර්මය මත ඉඳගෙන අධර්මයට විරුද්ධවයි මේ කටයුතු කරන්නේ. අපේ පැවැත්ම සබා දහම ඒ ඔක්කොම බුදු දහමත් එක්ක බද්ධ වෙච්ච කාරණා. ඒ නිසා බොහොම අපූර්වයි දැන් වෙල්ලස්ස කියලා කියන්නේ අපේ ශාස්ත්‍රීයත්වයේ බිම අපේ මුළු තුන් සිංහලයටම කණ්ඩ දුන්න තැන අපිට අමතක කරන්න බෑ. ඒ මහා ගොවිබිම් එදා ඉඳන් ඒ සටන තිබුණා 818 අපි දිගටම අර්ගල කරනවා. හැබැයි තාමත් ඒ අර්ගලය අපිට ඉතිරිලා තියෙනවා අපේ හාමුදුරනේ. ඔබ වහන්සේට විතරක් නෙවෙයි සමස්ත රටට ජාතියට මේ සටන් බිමේ සටන් කරන්න වෙලා තියෙනවා අනාගත පරපුර වෙනුවෙන්. අපි කැමති ඒ කතාවත් එක්කම විරාමයට යන්න. වන සංරක්ෂණය හා සංවර්ධනයේ ගැටලු සංවර්ධනය මොකටද කොයිබටද අපිට ගහක් වලක් නැතිව අපි ගිහලා යන අවසාන විරාමයට රැඳී සිටින්න. ඔබ නැවතත් නින්න අද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. ඇතැම් විට මේ අපි
මේ අපට දුක හිතන කලකිරෙන කතා කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඇත්ත කතා කිරීමේදී හරි අමිහිරි බවක් දැනෙනවා මේ අපේ රටද කියන කාරණේ. හැබැයි මේ රට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙන්නේ අපිටමයි. අපි මේවා සම්බන්ධව නිදාගෙන ඉඳලා ආපහු ඇස්පියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. නමුත් කැලෑ කපන අයට එහි දඬුවම කැලෑ සිටවීම නෙමෙයි, ගහක් කප්පු අයට ආය ගහක් හිටවන්න කියලා ඒක ප්‍රශ්න ඉවර කරලා දාන්න බෑ. වැරදි හැටියට දකින්න. චන්ද්‍ර මහත්මයා දැන් මේ ඉදිරියේදී මේ පරිසර නීති විශේෂයෙන් වනාන්තර සම්බන්ධ වූ නීති අපිට මේ අපි තත්වයෙන් තවදුරටත් දියුණු කරන්න ඕනද? ඒක දුප්පත් දේ නීතිය එහෙම ගත්තොත් එහෙම නීතියේ දුප්පත් භාවය තීරණය වෙන්නේ ඒ නීතිය කොච්චරක් දුරට ක්‍රියාත්මක වෙනවද කියන කාරණෙත් එක්කනේ. පොතේ කොච්චර නීතිය තිබ්බත් ගමගේ මහත්මයා ප්‍රායෝගික තලයට ඇවිල්ලා ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ක්‍රියාත්මක වෙන තැනට තල්ලු කරගෙන අදාළ ආයතන ටික ඒක අධිකරණයට ඒ කාරණේ අරගෙන ඉන්නේ නැත්තම් ඒ නීතිය මැරිච්ච නීතියක් විදිහට තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඔව් දැන් අපි ක්‍රියාත්මක වීමේ ගැටලු සඳහා නම් අපිට ප්‍රශ්න එතන නම් තියෙන්නේ අපි එතන ක්‍රියාත්මක කරවීම සඳහා කරන්න ඕනේ මොනවද අපිට ඒ තියන වෙනස්කම්? ඔව් ඒකට හොඳම නිදර්ශනයක් තමයි අර අපි කියනවා මේ බුලන් කුලම නඩු තීන්දුව මේ පොස්පේට් නිදි රැදල් නඩු තීන්දුව සහ මේ මෑත කාලයෙන් තීරණය වෙච්ච නඩු තීන්දුව. සිවිල් සමාජවල ක්‍රියාකාරීත්වය අතිශය තීරණාත්මකයි මේ වගේ අවස්ථාවලදී. මොකද කිසිම දේශපාලඥයෙකුට ඒකට අදාළ ක්‍රෙඩිට් එක ගන්න බෑ. පැහැදිලිවම පරිසර යුක්ති කේන්ද්‍රය සහ සිවිල් ක්‍රියාකාරිකයෝ මැදිහත් වීමෙන් තමයි ඒ කාරණේ ඉතර දුර ඇදගෙන ගිහලා තියෙන්නේ. එතකොට මෙතනදී පෞද්ගලික වෘත්තිකයන්ට සහ සිවිල් ක්‍රියාකාරිකයන්ට අති දැවැන්ත වගකීමක් පැවරෙනවා. මෙතුන් වගේ කට්ටියත් එකතු කරගෙන මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම උපරිමාධිකරණ වලට ගිහිල්ලා උපරිම වශයෙන්ම අපිට රිට් ආඥා වලට යන්න පුළුවන් පැහැදිලිවම බලය ඉක්මවලා බලය අතික්‍රමණය කරලා යම්මම් තීන්දුව ගන්නවා නම් බලයක් නොමැතිව යම්මම් තීන්දුව ගන්නවා නම් පැහැදිලිවම අපිට රිට් ආඥා වලට යන්න පුළුවන්. එවැනි මට්ටමකට අරන් ගිහිල්ලා ඒ අදාළ ආයතන වලට රතු එලියක් හඳුන්වලා දීමට අදාළ වැඩසටහනක් හදා ගන්නව හැර නැවත මේ පාර්ලිමේන්තුව හරහා අලුතින් නීති සම්පාදනය කරලත් ඉන්න එකම යාන්ත්‍රණය නම් එකම නිලධාරීන් නම් මේක ක්‍රියාත්මක කරන්නේ තේරුමක් නැහැ ගමගේ මහත්තයා මේ සම්බන්ධයෙන් එතෙන්ට කතා කරලා. ඒක නිසා අනිවාර්යයෙන්ම සිද්ධ යුතු කාරණේ තමයි සිවිල් ක්‍රියාකාරීන්ගේ සංගම. මොකද හේතුව දැන් යම් අවස්ථාවලදී ඊටාම තීරණාත්මක තීරණ ගන්න තැනට යම් ප්‍රතිපත්ති මේ කාරණා වෙනස් කිරීමේ හැකියාවත් යම් සිවිල් සංවිධාන සතුව තිබෙනවා. දැන් සමහර සිවිල් සංවිධාන තිබුණා දේශපාලන හේතු මත ඡන්ද කාලේ විතරයි එළියට එන්නේ. ඊට පස්සේ ඡන්දෙන් පස්සේ සිවිල් සංවිධාන හොයාගන්නත් නැහැ. එහෙම පැත්තකුත් තිබෙනවා. නමුත් දැන් පරිසර සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන්ම ඊටාම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු එකතු වෙලා ඉන්න මේ සම්බන්ධයෙන් සහ සිවිල් සංවිධානත් සෑහෙන මේ සම්බන්ධයෙන් දැන් මේ නඩු තීන්දුවත් එක්ක යලි ලොකු පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. මේ කාරණාත් එක්ක ඉස්සරහට අරගෙන ගිහිල්ලා මේ සම්බන්ධයෙන් විධිමත් තැනකට තල්ලු කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම ගමගේ මහත්මයා දැන් අපි දේශපාලන මේ හැසිරීම ගත්තොත් එහෙම පරිසර ඇමති කෙනෙක් වෙනම ඉන්නවා, වනජීවි ඇමති කෙනෙක් වෙනම ඉන්නවා. ඒතර ඒ වගේ යාන්ත්‍රණයේ බැලුමට බරපතල ගැටලු තිබෙනවා. දැන් මේ දැන් අමාත්‍යාංශ බොහොමයක් තියෙනවනේ. මේ අමාත්‍යාංශ වල කාර්යභාරය දැන් අලුතුණු ඇමතිවරු දිවුරුම් දෙනවා, අමාත්‍යාංශ වලට යනවා, ලේකම්වරු පත් කරනවා, ඒ වගේ තීන්ත ආලේප කරනවා, අලුතෙන් ඩෙස්පුටු ගේනවා වාඩි. දැන් මේ වගේ හරඹයක් නේ අපිට පේන්නේ. දැන් එතකොට දැන් මේ සම්බන්ධව කිසිවක් එළිය වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව කාටද අපි බලපෑම් කරන්නේ? මොකද්ද අපිට ජනතාව හැට පිළිසරණක් ගන්න පුළුවන් තැන? ඔව් එතකොට අර අපිට ආපහු ඉතින් යන්න වෙන්නේ ජනතාවට දැනෙන දෙයකට අපිට යන්න වෙන්නේ ගමගේ මහත්මයා මේ වගේ මාධ්‍ය භාවිතා කළ ජනතාව දැනුවත් කිරීම සහ අර කලින් කිව්වා වගේ අධිකරණ ක්‍රියාමාර්ග හරහා සාධනීය තීන්දුව ගන්න තැනකට මේ ටික අදගෙන යන එක පමණයි. එහෙම නැතුව මොකද දැන් අපි අපේ දේශපාලන ක්‍රියාව ඇතුළතදී අපි අවුරුදු 5කට බලය දෙනවනේ. බලය දුන්නට පස්සේ අවුරුදු 5 ඉවර වෙලා අන්තිම අවුරුදු 4මාර වගේ තමයි නැවත මිනිස්සුන්ට අහුම්කම් දෙන්නේ ගොඩක් දේශපාලඥයෝ. ඒක තමයි ප්‍රායෝගික යථාර්ථය. හැමදාම උනේ ඕකනේ ගමගේ මහත්මයා. ඉතිහාසෙ ඉඳලා හැමදාම වෙලා තියෙනෙත් ඕක. ඒක නිසා නැවත උන්ට ඕක ඇඟිල්ල දික් කර මේ දැන් කියලා වැඩක් නැහැ මේ අලුත් ආණ්ඩුවක් හින්දා. එතකොට අපිට කරන්න තියෙන එකම දේ තමයි මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කළා, සාමාන්‍ය ජනතාව අවදි කරලා මෙන්න මේ ප්‍රතිකර්ම ටික අපිට ගන්න පුළුවන් කියන තැනට ඔවුන්ගේ ජනමනස සෑදීම පමණයි මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ. මේක ජනතාවගේ පැත්තෙන් අහන ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු හිර වෙලා තියෙනවනේ හැම පැත්තකින්. මේ කියන්නේ මිනිස්සුන්ට මොනවත් බොරුවක් ගොතන්න බෑ, බොරු ලිපියක් හදන්න බෑ, කූට ලේඛන සකස් කරා කියලා, නැත්නම් උසාවියට වැරදි දෙයක් කියන්න බෑ, උසාවිය නොමග යවුවා කියලා නැවත පෙරලා නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ වසර ගණනාවක් තිස්සේ දේශපාලඥයන් ජනතාවට පොරොන්දු දෙනවනේ. එම්ම පොරොන්දු කැඩුවයි කියලා දැන් කියන්නේ ජනතාවගේ පාර්ශවයෙන් අපිට කොහෙටද යන්න පුළුවන්?
දේශපාලන පොරොන්දු කැඩුවා කියලා නම් අපිට යන්න තැනක් නැහැ ගමගේ මහත්තයා. ඒක ප්‍රශ්නයක් මම හිතන්නේ ඒක මේ මාතෘකාවට ඍජුව අදාළ නොවුනත් අපි කියන වනාන්තරය ආරක්ෂා කරනවා කියලා පොරොන්දු දෙන දේශපාලඥයෙක් ඉන්නවා. පැහැදිලිව. එයා රකින්නවා කියනවා වනාන්තරය රකින්නවා දිවි දෙවෙනිකොට සලකනවා සමහරව ඇමතිවරු ගස් නැග ඉතිහාසයේ දැක්කා මේ ගස් නැංගා කොස් කැඩුවා දැන් ලොකු සත්තුන්ට කණ්ඩ ගිහින් දුන්නා. දැන් මේ ලොකු හැඟීම්බර දේවල් කරානේ. හැබැයි මේ තරම් හැඟීම්බර දේවල් කරලත් මේ අක්කර ගණන් සමාගම් වලට දෙනෙව්වා මේ ප්‍රධාන කාරණා ටික ස්පර්ශ කරන්නේ නැහැ. දැන් මේවා සම්බන්ධව ජනතාවගේ මානව හිමිකම් ජනතාවගේ හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැද්ද දැන් අපිට දැන් දේශපාලන වේදිකාවලදී කරන කාරණයක් නීතියක් විදිහට අනුගත නොවන තාක්කල් ඒක හුදු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ කමික මහත්තයා. එහෙම ගත්තොත් එහෙම ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔය අද ඉන්න කිසිදු ඉහළ තලයේ දේශපාලඥයෙකුට අද නඩු නැතු ඉන්න හම්බෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. සරලම කතන්දරේ. ඒක නිසා මේ අපේ ජනතාවගේත් ගැටලුවක් තිබෙනවා. මොකද හේතුව අපි තාමත් ගොඩක් වෙලාවට ඡන්දදායක හැසිරීම ගත්තොත් එහෙම කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු මට්ටමේ තමයි ගොඩක් කට්ටිය තාමත් ඉන්නේ. ඒතකොට ඒක නිසා මේ අපේ ඡන්දදායකයා අපේ සාමාන්‍ය ජනතාවත් තමන් ඡන්ද දුන්න කාට හරි එක පක්ෂයකට වෙන්න පුළුවන් පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. නමුත් ඔහු කරන්නේ වරදක් නම් ඒක විවේචනය කිරීමේ අර කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ හැකියාවක් ජනතාවට තිබිය යුතුමයි. ඔව් අපි ගාමිණී ජයසිංහ මහත්මයා කොහොමද මේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙනියන්නේ? සිවිල් සමාජයත් විශාල කාලයක් මේ දේශපාලඥයෝ හා සමානව කණ්ඩායම් වැඩ කරන්නේ. අපි දන්න ඉතිහාසයේ ධම්ම රාජ්‍ය සංවිධාන වෙනත් වෘත්තීය සමිති මේ පරිසර වෙනුවෙන් කෑ ගැහුවා විරෝධතා දැක්වුවා මේ ලොකු අරගල කරානේ. ඒ වගේ ප්‍රතිඵල නැතුවම නොවේ. සමහර පවල නඩු තීන්දුව වැනි තීන්දුව මේ රිචාඩ් බජුරුදීන් මේ කියන අමාත්‍යවරයාට මේ පරිසර යුක්ති කේන්ද්‍රයේ ගනු ලැබූ ජයග්‍රහණය මෙවැනි තීන්දුව ආවා. මේ සම්බන්ධව දැන් උමාවේ තාම මේ සම්බන්ධව උත්තර නැතිව තියෙනවා. ඔබ කිව්ව කළුගඟ මේ වගේ ගොඩ දේවල් තියෙනවා. සිවිල් සමාජයේ තවදුරටත් කොතෙන්ටද ගොනු වෙන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? කොතෙන්ද තැනක් තියෙනවද අපිට එහෙම? සිවිල් සමාජයේ ගොනු වෙන්න නම් සිවිල් සමාජයේ බලාත්මක වෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. මේ සිවිල් සමාජයේ බලාත්මක වෙනවා කියන්නේ අපේ අධ්‍යාපනය තුළ ඇති වෙන සිද්ධියක්. මේ අධ්‍යාපනය කියන්නේ විධිමත් අධ්‍යාපනය නෙවෙයි. අවිධිමත් අධ්‍යාපනය වෙන්නත් පුළුවන්. මේ හැම ශ්‍රේෂ්ඨයක් තුළදීම මේ සඳහා සමාජ නායකත්වයක් නිර්මාණය වෙන්න ඕනේ. මේ සමාජ නායකත්වය නිර්මාණය වෙන්න ඕනන්නේ අනුපාලිත සංවර්ධනය කියන සංකල්පය මොකක්ද කියන එකත් එක්ක. දැන් මේ වෙනකොට මුළු ලෝකයේම අධ්‍යාපන ශාස්ත්‍රයේ දිශානතියක් වෙලා තියෙනවා මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පය මුල් කරගෙන. ඒතකොට මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පය මුල් කරගෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ දිශානගත වෙනකොට අපේ රටේ කොතෙක් දුරට මොන්ටිසෝරියේ ඉඳලා විශ්වවිද්‍යාල දක්වා තියෙන මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගන්න විෂය නිර්දේශ සකස් වෙලා තියෙනවද? මේක එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි දැන් අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ එක පුද්ගලයෙක් සඳහා සේවය කරන්න රජය විසින් පත් කරපු ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඉන්නවා 140 ගාණක්. මේ 140 ගාණ තුලම තියෙන්නේ විෂය පසයන් 140 ගාණක් තුල සමාජයේ බල සතු කරන එක. මේක සිද්ධ වෙනවා. ඔව් ජීතමත දැන් තව මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන් එකක් තමයි දැන් මේ අපි හැමෝම නිකන් දැන් උදාහරණයකට ඔබ කිව්ව තිරසාර සංවර්ධන සංකල්පය. දැන් මේවා එන්නේ කොහෙන්ද? මේවා ශ්‍රී ලංකාවේ හදපුවා නෙමෙයිනේ. මේවා මේ වෙන රටවල සමුළු තියලා හදපුවා. ඒත් මේ ලංකාවට ඔබ කියන ඔය කියන බොහෝ අපි කිව්ව ආනයනික දේවල් ගමුකෝ. ආනයනික කෘෂි රසායන මේ තියෙන මහා විෂ මේවා කොහෙන්ද එන්නේ? එම රටවල් වලින්ම. දැන් ඒතකොට දැන් මේවා මේ අපි වගේ රටවල් කුඩාස් මේ වගේ සංකල්ප වල හිර කරලා අපේ රටවල් නිකන් ප්‍රාග්ධනීය උවමනාවන් මත ගෙනියනවා වෙන්න බැයිද? දැන් මේක මිත්‍යාවක් වගේ එකක් නෙවෙයිද? මේ අපිට අපේ දර්ශනය මත මේ රට හදාගන්න දෙන්නේ නැතුව එහෙම එකක් නැද්ද මේ කොහෙද තිරසාර භාවය තියෙන්නේ? කොහෙද ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ? මට ඒකට දැන ගැනීම සඳහා කතා කරන මේක වටහා ගැනීම තුල තියෙන කාරණාවක් විතරයි. හේතුව තිරසාර සංවර්ධනය කියන වචනේ අපිට උත්තරාරෝපණය වෙච්ච වචනයක් නෙවෙයි. මේක අපි ළඟ තිබිච්ච වචනයක්. ඒ තිබිච්ච තැන අපි දන්නවා. ඒක අපේ ගෙදර තිබුණා. අපේ ගමේ තිබුණා. මේ තිබිච්ච දෙයට තමයි අර යාන්ත්‍රික වචනයක් උත්තරාරෝපණය වෙන්නේ. ඒ නිසා මේවා පිළිබඳව ඒ තරම් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මුළු ලෝකයේම කොයි අස්සක් මුල්ලක් නැහැ බැලුවත් ඒ සමාජ සංස්කෘතියින් තුල මේ කියන සංකල්පයන් තියෙනවා. ඒවට පුංචි ආකෘතියක් තමයි ඔය නම් වලින් දීලා තියෙන්නේ. ඒ සමුළු වලින් දීලා තියෙන්නේ. දැන් අපේ මුලින්ම ගත්තාම අපේ ගම අපේ ගමයි පන්සලයි වැවයි මේ වගේ සංකල්ප තුල තියෙන්නේ මොකද්ද? ওই තිරසාර සංවර්ධන ප්‍රවේශයේම තමයි. ඒ වගේම අපේ කුස්සිය ගත්තාම මේ තිරසාර සංවර්ධන ප්‍රවේශයේ තියෙන අංගෝපාංග බොහොමයක් තියෙනවා.
එතකොට අපේ තිබිච්ච මේ වෙදකම තුල ගත්තාම මේ කාරණා ටික තියෙනවා. එහෙමනම් මේ දේවල් තමයි මේ කියන දේ. මේක අපිට එක එක සමුළු හරහා සම්මුතීන් හරහා ලැබුණයි කියලා ඒක අපිට ගැලපෙන විදිහට මේක හදාගත්තාම මේ ගැටලුවේ කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි අපි හැම වෙලාවකම පරිසරය කියන්නේ මොකද්ද? පිරිවරා සැරිසරන. එතකොට මේක එන්වයරන්මන්ට් කියලා ගත්තත් පරිසරය කියලා ගත්තත් පිරිවරා සැරිසරන කියලා ගත්තත් මේක තුල තියෙන්නේ එකම සංකල්පය. එහෙමනම් අපිට තියෙන්නේ මේ පාරිසර පද්ධතිය සමග සහජීවනයෙන් යුක්තව ජීවත් වීමේ හැකියාවන් ඇති කරගන්න එක. ඒ වගේම ඒ පරිසර පද්ධතියේ තියෙන ඒ සහජීවන අවකාශයන් වලට අවස්ථාවන් වලට එහෙම නැත්නම් ඒ ස්ථාන වලට අපි සංස්කෘතිකමය වශයෙන් වග කියන්න ඕනේ. වටිනාකම් දෙන්න ඕනේ. ඒකේ කාරණේට පරිසරයත් එක්ක සහජීවනයෙන් ජීවත් වීම සඳහා ඇති මේ රට තුළ තත්ත්වයන් හදා ගැනීම සඳහා කොහොමද මේ ඉහළ ප්‍රතිපත්ති සම්පාදකයන් නීති සම්පාදකයන් හසුරුව ගන්න? ඒ අය මත නේද අපි මේ තීරණවල භුක්තිය විඳින්නේ. ඒ අය හදන්නේ නැතුව ඒ අයගේ නිවැරදි දිශාව හදන්නේ නැතුව සාමාන්‍ය ජනතාව කොහොමද මේක කරන්නේ? ඔව් දැන් ගැටලුව තිබෙන්නේ ඒක මට ඉතා කෙටි කාලයක් අපිට තියෙන්නේ. ඔබතුමන් කියපු කාරණේ ඒක තමයි මහ පොළොවේ යථාර්ථය. කියන්නේ කොහොමද රට කරවන ඇත්තන්ගේ මනස මේකට අදාළව හදන්නේ කියන එකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ රට කරවන ඇත්තන්ට හරි දර්ශනයක් හරි පැහැදිලි දැක්මක් රටේ අනාගතය මෙන්න මෙතන තියෙන්න ඕනේ 2030 වෙනකොට අපේ වනගණත්වය මෙන්න මෙතන තියෙන්න ඕනේ කියන එකට හරි විෂන් එකක් තියෙනවා නම් අපිට මේ ප්‍රශ්න ටික අද කතා කරන්න වෙන්නේ නැහැ නේ. ප්‍රශ්න තියෙන්නේ එහෙම ඒගොල්ලොන්ගේ අදහස් වල ඒගොල්ලොන්ගේ දර්ශන වල එහෙම එකක් නැති හින්දානේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම දන්න විදිහට මම විශ්වාස කරන විදිහට අපේ බුදුදහමෙන් සුරක්ෂිත වෙච්ච සංස්කෘතිය ඇතුලේ තරම් පරිසරයට ආදරය කරපු තව සංස්කෘතියක් මං හිතන්නේ මේ ලෝකේ නැහැ. එතකොට අපි ඒ බුදුදහමෙන් අපිට ලැබිච්ච ආభాෂයන් ටික අපි පැත්තකට දාලා අපිට වෙන වෙන රටවලින් අපිට ලැබිච්ච අපිට ආනයනය කරපු යම් සංකල්ප ඔස්සේ දුවන හින්දා තමයි මේ කාරණේ මේ අපිට මේ ඔක්කොම පැටලවිලා ගැටලු ගොඩාක් ඇති වෙච්ච තැනකට අපි මේ අද පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපේ ලංකාවේ දැන් සරල කාරණයක් ගත්තොත් එහෙම ගමක මහත්මයා අපේ ලංකාවේ තිබෙන සම්පත් ටික හරියට කළමනාකරණය කරගත්තොත් කිසිම රටකින් යැපෙන්න අවශ්‍යතාවයක් නැති මට්ටමකට තරම් අපේ රටේ සම්පත් ටික තියෙනවා. ඉතින් අපි දැන් එහෙම දේවලුත් අපිට කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් නෙමෙයි තිබෙන්නේ. ඔව්. ඒතර කළමනාකරණය කරගැනීමේ ගැටලුව එන්නේ ගමගේ මහත්මයා අර මම මුලදිම කිව්වා වගේ නිසි පුද්ගලයෝ ඒකට සුදුසුකම් තිබෙන පුද්ගලයෝ ඒ තීන්දුව ගන්න තැන්වල නැති නිසා දර්ශනයක් නොමැති පුද්ගලයන්ට ඒ අදාළ කාරණා ටික කරන්න ලබා දුන්නට පස්සේ තියෙන ගැටලු වල අතුරු ප්‍රතිපාක තමයි මේ සියලුම අපිට ටික භුක්ති විඳින්නේ. දැන් අර සරල ඊටාම මේක විහිළුසාගත කතාවක් තමයි. මාර්ග සංවර්ධන අධිකාරියෙන් පාරක් හදන් ගියාට පස්සේ ටෙලිකොම්ෙන් හරි වෝටර් බෝඩ්ෙන් හරි පාර කඩාගෙන යනවා. පාර කඩන් ටෙලිකොම් එකෙන් අහනකොට ඇයි මේ පාර කඩන්නේ කියලා අපිට තියෙන එකම සන්තෝෂය ඕක තමයි කියලා කියනවා. පාර කඩන එක. ඒ වගේ දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. අපේ හරි ප්‍රතිපත්තියක් නැති හින්දා ආයතන ගණනාවකට පුද්ගලයෝ කරලා ඇමතිවරු ගණනාවක් ඉන්නවා එකම කාරණා සම්බන්ධයෙන් අර ඔබතුමා කිව්වා වගේ විෂයන් පතේ අද තියෙන එක නෙවෙයි ලබන සතිය වෙනකොට ඒක වෙනස් කරනවා. මේක ලොකු ගැටලු ජාලාවක් වෙලා තියෙනවා. හරි ප්‍රතිපත්තියක් හදාගන්න ඔක්කොම කට්ටිය එකට එකතු වෙලා ස්කෝලර්ස්ලා ටික ගෙනල්ලා එක තැනකට තියාගෙන හරි ප්‍රතිපත්තියක් හදාගන්න තාම වටේමෙත් සාකච්ඡාවක් මට නම් පේන්නේ නැහැ මේ ලංකාවේ මේ පරිසර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන කට්ටියක් මට නම් තාම පේන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රධාන ගැටලුව. අපිට ගමගේ මහත්මයා සාමාන්‍ය ජනතාව විදියට අපි කියන දේවල් කවුරුත් අහන්නේ නැහැ නේ සරලම කාරණේ. අහනවනම් මේ තත්ත්වය ඇති වෙන්නෙත් නැහැ නේ. අපිට තියෙන කාරණේ තමයි කොහොමද අපිට ඒගොල්ලොන්ට මේක sannivedana කරන්න කියන. එතන බරපතල ගැටලුවක් තිබෙනවා. මේ කාරණේදී ඉතාම පොහොසත් විය යුතුයි කියලා අපි කල්පනා කරනවා. දැන් ගාමිණී මහත්තයා ඉතාම කෙටියෙන් මට විනාඩියකට කියන්නේ අපි මේ සංවර්ධන සංකල්පයක අතරමං වෙලා නැද්ද? දැන් අර කොහෙද මේක කෙලවර කොහෙද තියෙන්නේ කියලා එහෙම සංකල්පයක් නැහැ නේ අපිට. එහෙනම් අපිට අපි එක්කෝ සිංගප්පූරුව ගැන කියවමින් ඉන්නවා. එක්කෝ ජපානය ගැන කියවමින් ඉන්නවා. චීනය ගැන කියවමින් ඉන්නවා. ඇතැම් වෙලාවට බොහෝ විකාර දොඩමින් ඉන්නවා එකක් පේනවනේ. ඒක අපි නිශ්චිතව මේ රට මෙතුමා කිව්වා වගේ මෙතෙන්ට ගෙනියනවා කියලා ඉලක්කයක් තියෙනවද අපිට? අපිට තියෙන්නේ මේ සංවර්ධන සංකල්පය තමයි ශ්‍රී ලාංකික සංවර්ධන සංකල්පය. එතකොට ඒ සඳහා තමයි අර මම මුලින් කියපු ගංගා ද්‍රෝණි 103ක් දේශගුණික කලාප 3ක් මුල් කරගත්ත මේ පරිසර පද්ධතිය. එතකොට මේ පරිසර පද්ධතියට ආවේනික වෙච්ච සංවර්ධන ක්‍රියාදාමයක් එදා තිබුණා. ඒක අදත් පවත්වාගෙන හැකි මට්ටමට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මේ පිළිබඳව නිසි අවබෝධයෙන් යුක්තව නිවැරදි තීන්දුව තීරණ ගන්න එක. ඒ තීන්දුව තීරණ වෙන කාගේවත් අවශ්‍යතාවයන් පදනම් කරගෙන ගන්න ගියොත් එහෙම මෙතන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ ඇත්තෙන්ම භෞතික සංවර්ධන සැලසුම
මේ සැලැස්ම තුළ ඉතාම පැහැදිලිව කියනවා ජාතික භෞතික සංවර්ධන සැලැස්මේ ඉතාම පැහැදිලිව කියනවා අනාගත ලංකාව මෙන්න මේ සංවර්ධන ප්‍රදේශ පහ සඳහා තමයි සංවර්ධන කේන්ද්‍රගත වෙන්නේ කියලා. මේක කේන්ද්‍රගත වීම තුළ ඇතිවෙන දේවල් අද අපිට ඉතාම පැහැදිලි. මම මුලිමුත් කිව්වා හම්බන්තොට සංවර්ධන ප්‍රවේශය තුළ ලංකාවේ වර්තමාන වනහරණ වේගයේ වැඩිම දිස්ත්‍රික්කයේ බවට හම්බන්තොට පත් වෙලා අවසానයි. ඒකත් එක්ක ඇතිවෙන ඒ ගැටලු අපිට කොයි අවස්ථාවේ කොයි ආකාරයෙන් निराකරණය කර ගන්නවද කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ පිළිබඳව වඩාත් නිවැරදි විද්‍යාත්මක පදනමක් මත සියලු දෙනා එකක වෙන ක්‍රියාදාමයක් තුළ මේ පරිසරයට ගරු කරන ඒ වගේම පරිසරයත් එක්ක ජීවත් වෙන ක්‍රමෝපායකට ගියොත් විතරයි. අපි කියනවා මේ පරිසර අපි සංවේදී කලාපයක ජීවත් වෙන. සංවේදී කලාපයක් කියලා කියන කාරණේ ඊටාම ප්‍රබල කාරණයක්. අපි සමකයත් එක්ක ඕන දෙයක් වැවෙන ඊටාම ශාස්ත්‍රීය කුඩා බිමක ජීවත් වෙන්නේ. ඇති වෙනකල් අපිට වතුර තියෙනවා, ගහකොළ තියෙනවා, අපිට සත අසීපාව ඉන්නවා. මේ සියල්ල විධිමත් ක්‍රමයකට කළමනාකරණයකට නතු කර ගැනීමට අපේ නායකයන් පාලකයන් හැකියාවක් ලබන්නේ නැතිනම් ඒක අපිට ලොකු සාපයක් වෙනවා. ඒ නිසා අපි බොහොම වගකීමෙන් යුතුව සියලු දෙනාට මතක් කර සිටිනවා. අපි මේ ඉදිරියේදී සංවර්ධනයේ මෑයෙන් යන මරවුගුල් වලින් ගලවා ගැනීමට දේශපාලඥයන්ට ඥානය පහළ වේවා. සියලු පුරවැසියන්ට මේ සංවර්ධන මිත්‍යාවෙන් ගැලවිලා පැවැත්මේ විද්‍යාව දිහාවට ඔවුන්ගේ ඥානය දැල්වීමට උන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝටම මිනිස්සෙන් හැටියට හිනහා වෙලා සන්තෝෂයෙන් ඉන්න අපිට හැකියාව තියෙනුනේ. ඒත් එකම අපිට විතරක් නෙවෙයි පොළවේ ඉන්න ගැඩවිල්ලටත් අහසේ පියාසර කරන බත් කුරටත් පක්ෂියටත් සන්තෝෂයෙන් පියාඹන්න හැසිරෙන්න මේ පරිසරයේ ඉඩකඩ තියෙන්න ඕනේ. ඒ නිසා අපි කවුරුවත් මේ පරිසරයේ අයිතිකාරයෝ නෙවෙයි, බාරකාරයෝ විතරමයි. අපි රජෙක් පත් කරගන්නේ, ආණ්ඩුවක් පත් කරගන්නේ ඔවුන්ට తాවකාලිකව මේ රට බාර දෙන එක පමණයි. ඔවුන්ට සින්නක් කර බූදලයක් හැට ලියලා දෙනව නෙවෙයි. ඒ නිසා වන සංරක්ෂණය හා සංවර්ධන ගැටලු සංවර්ධනය කියලා කියන්නේ ජනතාවගේ යහ පැවැත්මට කටයුතු කිරීම. ඒ සඳහා වනාන්තර ටික රකින්න කෙන ආයාචනය අපි කරනවා. ස්තුති සංවර්ධනය පෝෂණය කර නීතිඥ චන්ද්‍රනෝඩ ගෙදර මහත්මයා. අපි ආය දවසක හමු වෙමු මේ යහ ජන වේදිකාවක් යහපත් දිශාවකට අපි යන්නේ යහපත් දේශපාලන දිශාවක් ලකුණු කරන්නේ. ඒත් එකම පරිසර වේදී ගාමිණී ජයතිස්ස මහත්මයා අපිත් එක්ක බොහොම සංවේදීව කටයුතු කරනවා. පරිසරය සම්බන්ධ විෂයදී ඔබතුමන් සුවිශේෂී මෙහෙවරක් කරපු සම්භාවනීය චරිතයක්. අපි ඔබෙන් සමුගන්න සූදානම් අද දවසේ අපි ඔබට මතක් කරනවා සටනක් අවශ්‍යයි ජයග්‍රහණයක් පිණිස. අපි ඉදිරියේදී මානව හිමිකම් පිළිබඳව වැඩිපුරම කතා කෙරෙන මාසයක් මේක. කවුරුවත් තාම මතක් කළේ නැහැ. ඉදිරියේදී මානව හිමිකම් දිනය ජාත්‍යන්තරව ලොකු සාකච්ඡා සංවාද ඇති වේවි. ඔබ අවදියෙන් සිටින්න. ඔබේ හිමිකම පිළිබඳව පුරවැසියෙකුට ඔබේ ගෞරවය පිළිබඳව හිතන්න, මිනිසෙකුට ගෞරවය පිළිබඳව හිතන්න. ඔබට දිනාගත යුතු යමක් තිබෙන බව නිරන්තරව සිහියට ගනිමින් කල්පනා කරමින් ජීවත් වෙන්න. අපි අදට සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්, ජයග්‍රහී හෙට දවසක් අපි ගිහින් එන්න.